අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ආදරණීය විමල් රත්න සහෝදරයාගෙනුත් ඒ වගේම අපේ පක්ෂයේ මධ්‍යම කමිටු සමාජික චන්ද්‍රික අධිකාරී සහෝදරයාගෙනුත් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට පැමිණ සිටින ආදරණීය සහෝදරියනි සහෝදරවරුනි ඔබ සිල්ලාගෙන් අවසරයි මාධ්‍ය විදි හිතවතුනි ඔබෙන් අවසරයි. අපි අද යොදාගෙන තියෙන්නේ දැනටමත් ඔබ දන්න විදිහට කොමියුනිස්ට්වාදී තුන්වන ජාත්‍යන්තරයට වසර 100ක් පිරෙන මොහොතේ ඒ පිළිබඳව කිසියම් ආපසු හැරිලා බලලා අනාගත දිහත් බලලා කරන කතා බහක් කරගන්න. අපි මේකේ තේමාව නම් කරගෙන තියෙන්නේ නව සියවස දිනන සියවසක වමේ කතාව කියලා. අතරම කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ගෙවිච්ච සියවස කියලා කියන්නේ සියවසක වමේ කතාව. හැබැයි තාමත් වම ලෝකේ පුරාම ජයග්‍රහණය කරලා අවසන් කරලා නැහැ. වමේ ජයග්‍රහණය ආරම්භ කරනවා නමුත් ඒක අවසන් කරන්න බැරි වෙලා තියෙනවා. වමේ ජයග්‍රහණ පහුගිය කාලේ ආපසු හරවලක් තියෙනවා අධිරාජ්‍යවාදී බලවේග විසින්. ඒ නිසා අපි කාගෙත් ඉස්සරහා වාමාංශික අදහස් දරන කොමියුනිස්ට්වාදීන් ලෙස කටයුතු කරන සමාජවාදී විශ්වාස කරන සමාජ සාධාරණත්වය විශ්වාස කරන පොදුවේ ගත්තොත් මානව සංහතියේ නිදහස සහ මනුෂ්‍යත්වයේ පිළිබඳ හිතන කාටත් අභියෝගයක් තියෙනවා අලුත් සියවස 21 වෙනි සියවස ජයග්‍රහණය කරන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් සියවසක් හැටියට. නැත්නම් අපි තනි වචනෙන් කිව්වොත් මේක සමාජවාදී සියවස බවට පත් කර ගැනීම අභියෝගය අපි කවුරු ඉස්සරහත් තියෙනවා. ඒ වගේ වෙලාවක අපි හිතනවා ඒ අභියෝගය ජයග්‍රහණය කිරීම සඳහා නම් අපි කිසියම් කතා බහක් මේ පිළිබඳව සමාජවාදයේ පිළිබඳව වම පිළිබඳව කොමියුනිස්ට්වාදයේ පිළිබඳව හදාගත යුතුයි කියලා. නමුත් අපි දන්නවා අපිට පොඩි අභියෝගයක් තියෙනවා. අභියෝගය තමයි දැන් මේ අපි කතා කරන්න යන විෂයන් කරුණු අපේ රටේ දේශපාලනයේ ජනප්‍රිය මාතෘකා නෙවෙයි. ඒ නිසා පොඩි සැකයක් ඇත්තටම තියෙනවා බිමල් සෝදර කිව්වා වගේ අපේ මාධ්‍ය වේදී හිතවත් තුන මෙතන ඇවිල්ලා මේවා කැමරා ටික හයි කරන් හිටියට මොනවද ගිහින් දාන්නේ කියලා. ඒ නිසා අපිට මේ සාකච්ඡාව කරගෙන යෑමත් අභියෝගයක් තියෙන නිසා අපි මාධ්‍ය පිළිබඳ කතාව පොඩ්ඩක් පැත්තක තියලා අපි ඇත්තටම අපි කතා කරන කරුණු ටික කතා කරන තමයි අපිට සිද්ධ වෙන්නේ. දැන් අපි ගත්තොත් අපේ රටේ ඇත්තට ගත්තොත් දේශපාලන සාකච්ඡා තිබුණාට දේශපාලන ඇතුලේ හරවත් දේශපාලන සාකච්ඡාවක් නැහැ. දැන් ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි මෙවැනි අවස්ථා හැම එකක්ම පාවිච්චි කරලා අපිට කිසියම් පිරිසක් එක්ක හෝ මෙවැනි සංවාදයක් කළ යුතුයි කියලා කල්පනා කරන්නෙම අපේ රට ඇතුලේ දේශපාලනයේ මේ මතු පිටින් දුවන එකිනෙකාට මඩ ගහන කුණු රසය හොයාගෙන යන සරල අති සරල මාකටිං දේශපාලන වෙනුවට ඊට වඩා එහාට ගියපු ටිකක් ගැඹුරු සහ වාමාංශික දෘෂ්ටියත් එක්ක සාකච්ඡා කරන දේශපාලන සංවාදයක සාකච්ඡාවක ඕනකම තියෙනවා. ඒ සඳහා තමයි මේ අපිට ලැබෙන හැම අවස්ථාවකම මේ සඳහා පාවිච්චි කරගනිමින් යන්නේ. නමුත් අපි දන්නවා මේක අපේ සමාජයේ බොහෝ දෙනා ඊතරම් සැලකිල්ලක් දක්වන්න නිසා සමාජයට හාස්‍යයට ලක් කරන එකක් වෙන්නත් පුළුවන්. දැන් කෙනෙක් මේ සාකච්ඡාවෙන් පස්සේ ආන පුළුවන්කම තියෙනවා. දැන් රටේ ප්‍රශ්න ඔක්කොම ඉවරද තුන්වෙනි ජාත්‍යන්තර ගැන කතා කරන්න කියලා. සමහරට අපේ රටේ බොහෝ දෙනෙක් තුන්වෙනි ජාත්‍යන්තර ගැන මොකක්ද කියලා දන්නේ නැති එකකුත් තියෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද මෙහෙම සාකච්ඡාවක් සංවාදයක් වමේ ව්‍යාපාර තුල මිස පිටස්තර නැති නිසා. මට මතකයි පහුගිය දවස්වල අපි වෙනසුලාවට ඔය ඇමරිකා එක්සත් ජනපදයේ විසින් කරු මැදිහත් වීමට එරෙහිව ඇමරිකානු තානාපති කාර්යාලය ඉස්සරහා උද්ඝෝෂණයක් කරා ජනතා විමුක්ති පෙරමුණට. ඒකෙන් පස්සේ අපි දැක්කෝ ඒ සමාජ මාධ්‍ය ජාලාවල Facebook වල ඒ පිළිබඳ විශාල කතා බහක් තිබුණා. දැන් රටේ ප්‍රශ්න ඉවරද වෙනසුලාවේ ප්‍රශ්න තන්නේ යන්න කියලා. ඒ තරම් පටු අතිශය පටු දැක්මක් සහිතමයි ඉන්නේ. විශේෂයෙන්ම ගත්තත් දැන් මේ අපි හිතනෝනේ තාරුණ්‍යයේ ඉන්න ටිකක් මොකක් හරි වැඩි සංවාදයක් තියෙන තැන කියලා සමාජ මාධ්‍ය ජාලා. එතන ගත්තම ඊට වඩා පටුයි. නිසා ඒව තුලේ තියෙන්නේ හුඟක් අර සරල දේශපාලනේ තියෙන්නේ ඊට එහා ගියපු ටිකක් පුළුල් දේශපාලනයකට අවස්ථාව නැතුව තියෙනවා. මේකෙන් පස්සෙවත් අපි හිතනවා මේ සංවාදයේ එන්න පුළුවන්කම තියෙනවා. මොකටද මේ තුන්වෙනි ජාත්‍යන්තර ගැන කතා කරන්න කියලා. ඒකට අපි හිතනවා සමාජ ප්‍රගතිය සමාජවාදය මානව සමාජයේ අනාගත ජයග්‍රහණ ගැන අවංකව හිතන හැමෝටම මෙවැනි සාකච්ඡා මගහැරලා යන්න බෑ. මානව සංහතිය අනාගතයේ ජයග්‍රහණ ගත්තේ කොහොමද? ඒ ජයග්‍රහණ ලැබුණේ කොහොමද? ඒ ජයග්‍රහණ රැක ගන්න බැරි වුණේ ඇයි? ඒ ජයග්‍රහණ ලබා දීම සඳහා මැදිහත් වෙච්ච පුද්ගලයෝ සංවිධාන මොනවද වගේ පිළිබඳව අදහසක් හදා ගන්න නැතුව, එවෙන් අත්දැකීම් ගන්න නැතුව අපි හිතනවා අනාගත ජයග්‍රහණ ගන්න බැහැ. ඒ නිසා මේ සාකච්ඡාව අවංක හැඟීම් සහිතව දේශපාලන කරන්න හදන
ටිකක් ගැඹුරු දේශපාලනයක් කරන්න හදන කාටත් වැදගත් වෙවි. අපි ඒකට අනුව තමයි කතා කරන්න අපට අවශ්‍යතාවය තියෙන්නේ. අපි දැන් ආරම්භයේත් කිව්වා තුන්වෙනි ජාත්‍යන්තරය කියලා කියන්නේ කොමියුනිස්ට්වාදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව. එතකොට මාක්ස්වාදය 1848 කාලේ බිහි වෙනකොට මීට අවුරුදු 150කට එහා බිහි වෙනකොට ඒක බිහි වුණේම ජාත්‍යන්තර ව්‍යාපාරයක් හැටියට. ජාත්‍යන්තර මතයක් හැටියට. ජාත්‍යන්තර ක්‍රියාදාමයක් හැටියට. මුලින්ම 1848 කොමියුනිස්ට් සංගමය හදන කොටත් කොමියුනිස්ට් සංගමය හදලා කොමියුනිස්ට් සංගමේ වැඩපිළිවෙල හැටියට මාක්ස් එංගල්ස් දෙන්න එකතු වෙලා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය ලිව්වම ඒ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයේ තේමා පාඩේ මුලින්ම ලිව්ව වාක්‍ය උනේ සකල දේශවාසී නිර්ධනේනි සමගිවව් කියලා. නිසා කොමියුනිස්ට්වාදයේ පටන් ගන්නකොටම අදහසක හිටියා අවබෝධයක හිටියා ලෝකයේම ඉන්න කම්කරුවන් නිර්ධනයෙන් සමගි වුණේ නැත්තම් මේ අධිරාජ්‍යවාදය ඒ කාලේ අධිරාජ්‍යවාදය නෑ ධනවාදය සම්මේ ධනවාදය පරද්දන්න පුළුවන් කමක් නෑ කියලා. නිසා මාක්ස්වාදී ආරම්භ වෙන්නේම ජාත්‍යන්තර සංවිධාන විභාගයක් හැටියට. ඊට පස්සේ තමයි අපි කවුරුත් දන්නෝ පසු කාලයක 1864 වගේ කාලේ මාක්ස් එංගල්ස් දෙන්න මැදිහත් වෙලා පළවෙනි ජාත්‍යන්තරය ගොඩනගනවා. ලෝකේ හිටපු වාමාංශික අදහස් දරපු මාක්ස්වාදී සහ මාක්ස්වාදී නොවන පිරිස් එකතු කරලා. මොකද පළවෙනි ජාත්‍යන්තරය හිටියේ මාක්ස්වාදීන් විතරක් නෙවෙයි. මාක්ස්වාදයේ බිහි වෙච්ච ගමම්ම මාක්ස්වාදී නොවන සමාජවාදීනුත් ලෝක ඇතුළේ හිටියා. බකුණින් වාදීන් රුසියාවේ, ලසල් වාදීන් ප්‍රංශේ ඒ වගේ විවිධ කණ්ඩායම් හිටියා. එතකොට එවැනි විවිධ මනෝරාජික සමාජවාදීන් ඒ කණ්ඩායම් එකතු කරලා පළවෙනි ජාත්‍යන්තරය ගොඩනගනවා. පස්සේ පළවෙනි ජාත්‍යන්තරේ බිඳ වැටෙනවා. ඊපස්සේ තමයි මාක්ස්ගේ මරණයෙන් පස්සේ 1899 විතර කාලේ එංගල්ස් දෙවෙනි ජාත්‍යන්තරය ගොඩනගන්නේ. එතකොට එංගල්ස්ට පුළුවන් වෙනවා මාක්ස්වාදී කණ්ඩායම් වලින් දෙවෙනි ජාත්‍යන්තරය ගොඩනගන්න. නිසා මේ දෙවෙනි ජාත්‍යන්තරය හැඳින්වුවේ කාලේ එංගල්ස්ලා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ජාත්‍යන්තරය හැටියට. මොකද ඒ කාලේ වමේ පක්ෂ සියල්ලම නම් කළේ අද වගේ කොමියුනිස්ට් පක්ෂ හැටියට නෙවෙයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ හැටියට. ඒ නිසා ඒක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ජාත්‍යන්තරය බවටපත් වුණා. නමුත් එංගල්ස්ගේ මරණයෙන් පස්සේ මේ ජාත්‍යන්තරය පිරීමට ලක් වුණා. විශේෂයෙන්ම ජර්මනියේ කාල් කවුස්කි නායකත්වය ගත්තට පස්සේ පිරීමට ලක් වුණා. ඒ නිසා පිරීමට එරෙහිව ලොකු අරගලයක් තිබ්බා. ඒ අරගලේ ලෙනින් හිටියා, රෝසා ලක්සෙම්බර්ග් හිටියා. ඒ වගේ කණ්ඩායමක් අරගල කරා. ඒක ප්‍රතිඵලයක් ලෙස දෙවෙනි ජාත්‍යන්තරය තුළ වමේ ප්‍රවණතාවයක් නිර්මාණය කරන් හිටියා. ඊට පස්සේ 1917 ඔක්තෝබර් විප්ලවය ජයග්‍රහණය කළාට පස්සේ ජයග්‍රාහී සමාජවාදී රාජ්‍යයක මූලිකත්වයෙන් ලෙනින් මැදිහත් වෙලා තුන්වෙනි ජාත්‍යන්තරය කොට නැගුවා. ඒක නම් කරගත්තේ කොමියුනිස්ට් ජාත්‍යන්තරය හැටියට. මොකද 1917 පෙබරවාරි වල සෝවියට් දේශයේ රුසියාවේ ධනේශ්වර විප්ලවය ජයග්‍රහණය කරාට පස්සේ ලෙනින් රුසියාවට ඇවිල්ලා රුසියාවේ තිබිච්ච පැරණි වැඩපිළිවෙල වෙනස් කරලා අලුත් වැඩපිළිවෙලක් හදනවා. අප්‍රේල් 30 කියලා ඒක ඉදිරිපත් කරේ. ඒකෙදී කොමියුනිස්ට් පක්ෂේ නම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය කියන එක වෙනුවට කොමියුනිස්ට් පක්ෂ කියලා නම් කරා. ඒකෙන් පස්සේ ලෝකේ පුරාම රටවල් ගොඩනැගුව කොමියුනිස්ට් පක්ෂ. සයි කොමියුනිස්ට් පක්ෂ එකතු කරලා තුන්වෙනි ජාත්‍යන්තර හදන නිසා අපි නම් කරේ ඒක කොමියුනිස්ට්වාදී තුන්වෙනි ජාත්‍යන්තර හැටියට. එතකොට ඒක තමයි 1919 මාර්තු මාසේ ඔය 3 4 5 6 වගේ දවස්වල සාකච්ඡාවක් තියලා ගොඩනගන්න. ඒ නිසා කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ තුන්වෙනි ජාත්‍යන්තරයටත් ඉතිහාසයක් තියෙනවා. පළවෙනි ජාත්‍යන්තරය, දෙවෙනි ජාත්‍යන්තරය, තුන්වෙනි ජාත්‍යන්තරය පසු කාලෙක මේ තුන්වෙනි ජාත්‍යන්තරේ බිඳ වැටෙන නිසා දැන් අපි ලෝකෙම ව්‍යාපාර ජීවත් වෙන්නේ ජාත්‍යන්තරයක් නැතුව. එතකොට දැන් අපි පළවෙනි ප්‍රශ්නේ එනවා මොකද්ද මේ ජාත්‍යන්තර සංවිධානයක්, ජාත්‍යන්තර වාදයක්, ජාත්‍යන්තරයක් වමට කොමියුනිස්ට් පක්ෂ වලට ඕන කරන්නේ ඇයි කියලා. ඒක විමල් සහෝදරයත් කිසියම් ප්‍රමාණයක් කිව්වා. නමුත් අපි ටිකක් සාකච්ඡා කරගන්න එක අපි හිතනවා වැදගත් වෙයි කියලා මේ වගේ තැනකදී. දැන් පළවෙනි හේතුව තමයි දැන් ලෝකේ සමාජ ක්‍රම ඉස්සරහට එනකොට සමාජ ක්‍රම එන්න පුළුල් වුණා. අතීතම සමාජ ක්‍රමයේ ආසියාතික සමාජ මේ අතීතම ගත්තොත් සාමූහික සමාජ ක්‍රමයේ තියෙද්දි ප්‍රාථමික සාමූහික සමාජ ක්‍රමයේ තියෙද්දි ඒ වැදිපිච්ච ජන කණ්ඩායම හිටියේ ගණහා ගෝත්‍රකින් ඉතා පටු සීමාවන් ඇතුළේ. නමුත් පස්සේ මේ මානව ප්‍රජාව සංවිධානය වෙච්ච සීමාවන් පුළුල් වෙලා ගියා. ධනවාදයට එනකොට ධනවාදය ඇත්තටම ධනවාදය පටන් ගත්තම ජාත්‍යන්තර ක්‍රමයක් හැටියට. ධනවාදී ජාත්‍යන්තර ක්‍රමයකට පටන් ගත්තා. ප්‍රාග්ධනයේ ජාත්‍යන්තරයි. ප්‍රාග්ධනයේ කිසිම ජාතික සීමාවක් තුල කොටු කරන්න බෑ.
ධනවාදයේ පදනම ප්‍රාග්ධනයි. ප්‍රාග්ධනය හරහා සූරා කෑම. ලාභ ලැබීම. එතකොට ප්‍රාග්ධනයේ ජාත්‍යන්තර වෙච්ච ගාමම ප්‍රාග්ධනය සඳහා ප්‍රාග්ධනයේ පැතිරීම සඳහා කරන අරගලයත් ජාත්‍යන්තරයි. ප්‍රාග්ධනය ආරක්ෂා කර ගැනීම සඳහා කරන අරගලයත් ජාත්‍යන්තරයි. ඒ නිසා මේක ධනවාදයේ පටන් ගත්තෙම ජාත්‍යන්තර සමාජ ක්‍රමයක් හැටියට. එතකොට දැන් වාමාංශික ව්‍යාපාරයේ මාක්ස්වාදය ආවේ ධනවාදයේ පරාජයටපත් කළ සමාජවාදී ගොඩනගන්න. කොමියුනිස්ට් වාදය ගොඩනගන්න. ඒත් එහෙමනම් දැන් සටන් කරන්න සිද්ධුනේ වමේ ව්‍යාපාරයට මාක්ස්වාදයට සටන් කරන්න සිද්ධුනේ ජාත්‍යන්තර සමාජ ක්‍රමයක් එක්ක. ඒතකොට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර සමාජ ක්‍රමයක් එක්ක සටන් කරනවා නම් මාක්ස්වාදයත් මාක්ස්වාද සටන ජාත්‍යන්තර වෙන්න ඕන. ප්‍රාග්ධනයේ ජාත්‍යන්තරයි නම් ප්‍රාග්ධනයට සටන් කරන කම්කරපන්ති අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරව එකට එකතු වෙන නිසා තමයි කම්කරපන්ති සමග යුතු තියෙන්නේ. ප්‍රාග්ධනයේ ජාත්‍යන්තරයි නම් එකට එක සටන් කරන නිරුද්ධපන්ති බලවේග අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර සහයෝගයක් ලෙස එකට එකතුලා තියෙන ඕනකම තිබුණා. නිසා මෙන්න මේ ධනවාදයේ මේ ස්වභාවය මම දැන් අපිට මේක වඩාත් පැහැදිලි. අපි දැන් කතා කරන ගෝලීය ධනවාදය පිළිබඳව, ගෝලීකරණය පිළිබඳව. ගෝලීය ධනවාදය කියලා කියන්නේ මොකුත් නෙවෙයි. ප්‍රාග්ධනයේ ගෝලීකරණය වෙලා තියෙනවා. ප්‍රාග්ධනයේ ධනේශ්වර ප්‍රාග්ධනයේ හැමතැනම රිංගලා තියෙනවා. ලෝකේ කිසිම තැනක දැන් මේ ගෝලීය ප්‍රාග්ධනයෙන් මිදිලා නැහැ. ඒ නිසා අපේ කම්කරපන්තියේ වැඩ කරන ජනතාවගේ නිර්පන්තියේ සතුරා ජාතික ධනපති පන්ති විතරක් නෙවෙයි, තමන්ගේ රටේ ධනපති පන්ති විතරක් නෙවෙයි, මේ අධිරාජ්‍යවාදය සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනය විවිධ ස්වරූපයෙන් යන සංවිධාන අපේ අභියෝගය බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි කාර්යයෙන් අපිට වමේ ව්‍යාපාරයට මේ ජාත්‍යන්තරයක් අවශ්‍ය වුණේ, ජාත්‍යන්තර මඟ පෙන්වීමක්, ජාත්‍යන්තර සහෝදරත්වයක් අවශ්‍යලා තිබුණේ. අනිත් පැත්තෙන් ගත්තම පස්සේ ධනවාදයේ ප්‍රාග්ධනයේ ජාත්‍යන්තර වුණාට අමතරව ධනවාදයේ ජාත්‍යන්තර සමාජ ක්‍රමයක් වුණාට අමතරව ධනවාදයේ සවිඥානිකව ධනවාදයේ පැතිරවීම සහ ආරක්ෂාව සඳහා ජාත්‍යන්තර අර්ථයකින් වැඩ කරන්න පටන් ගත්තා. ජාත්‍යන්තර බලහත්කාරීත්වයක් තිබ්බා. ධනවාද එක්තරා වෙලාවක අධිරාජ්‍යය දක්වා සංවර්ධනය වුණා 1900 විතර කාලේ. එතකොට ඒ නිසා ඒගොල්ලෝ ප්‍රතිවිප්ලවය ජාත්‍යන්තරකරණය කළා. ලෝකයේ ධනවාදී ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත් වීම සිද්ධ වුණා. ඒ සඳහා සංවිධාන ගොඩක් හැදුවා. බිමල් සොදරත් සංවිධාන කීපයක්ම මෑත කාලේ අපි දන්න. නෙටෝ හදන්න ඒකට, එක්සත් ජාතික සංවිධානයක් හදාගන්නේ ඒකට, ඊට කලින් ජාතික සංවිධානය හදාගත්තේ ඒකට, දැන් ලෝකේ බොහෝ සංවිධාන හදන්නේ ඒකට. එහෙම සංවිධාන හදලා ලෝකේ ධනවාදී ආරක්ෂා කර ගැනීම තමන්ගේ කාර්යයක් කොට සලකලා අධිරාජ්‍යවාදයේ මුදුනේ ඉන්න අය මේ සඳහා මැදිහත් වෙමින් ඉන්නෝ. ලෝකයේ ජනතාව සුරාකාරලා එකතු කරගත්තු කෝටි ගණන් ධන ස්කන්ධයන් මෙන්න මේ ධනවාදී ආරක්ෂා කර ගැනීමට බලහත්කාරය සඳහා පාවිච්චි කරමින් ඉන්නවා. එතකොට අපිට මේ බලහත්කාරයෙන් ධනවාදී ආරක්ෂා කරගන්න සහ බලහත්කාරය පාවිච්චි කළ ජාත්‍යන්තර වශයෙන් ලෝකේ ප්‍රගතිශීලී සමාජවාදී රාජ්‍යයන් වටවන්න අධිරාජ්‍යවාදයේ ධනවාදී දරන උදාහරණ ගොඩක් අපි ඉස්සරහා තියෙනවා. ඒක අපි කිව්වේ ධනවාදයේ ප්‍රශ්නේ ප්‍රාග්ධනයේ ජාත්‍යන්තර වීම විතරක් නෙවෙයි, ප්‍රාග්ධන රැකගැනීම සඳහා ඔවුන් ජාත්‍යන්තර වශයෙන් බලහත්කාරය පාවිච්චි කරන, යුද්ධවලට යනවා, කුමන්ත්‍රණ කරනවා, සම්බාධක පැනීම් වගේ විවිධ ආකාරයන්ගෙන් ධනවාදී ආරක්ෂා කරගන්නත්, ඊට එරෙහිව නිර්මාණ සමාජවාදයේ වටන්නත් කටයුතු කරමින් ඉන්නවා. ඒසල් ලෝකේ රටවලට තනියම අරගල ජයග්‍රහණය කරගන්න එක, ජයග්‍රහණය කරපු අරගල රැකගන්න එක, සමාජවාදී ගොඩනගන එක පහසු කාර්යයක් නෙවෙයි. ඒකට ජාත්‍යන්තර සහයෝගය අනිවාර්යෙන් අවශ්‍යලා තියෙනවා. මඟ පෙන්වීමක් තිබ්බොත් තවත් හොඳ වෙනවා. දැන් මේ දවස්වල අපි කවුරුත් දකිමින් ඉන්නවා වෙනිසුලාවේ ප්‍රශ්න. වෙනිසුලාවේ සමාජවාදී ආණ්ඩුවකටත් වඩා ප්‍රගතිශීලී ප්‍රගතිගාමී ආණ්ඩුවක් තියෙන්නේ. වාමාංශික හැඩයක් තියෙනවා ඒකේ. නමුත් ඒකේ නිර්දනපන්ති රාජ්‍ය බලය අරගෙන නෙවෙයි තියෙන්නේ. නමුත් එහෙම තත්ත්වයක් තුල පවා ප්‍රගතිශීලී වාමවාදී ප්‍රතිසංස්කරණ කරන ආණ්ඩුවකට පවා අධිරාජ්‍යවාදයේ පෙන්ලා තියෙනවා යහතින් වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ නිසා වුන් මැදිහත් වෙලා කුමන්ත්‍රණ කරලා අපි දන්නවා චාවෙස්ගේ ඉන්න කාලේ කුමන්ත්‍රණ කරා චාවෙස්ගේ පාලනය පෙරලන්න. චාවෙස්ගේ මරණයෙන් පස්සේ දැන් ඉන්න මදුරුව ඝාතනය කරන්න අර ඩ්‍රෝන යාත්‍රාවක බෝම්බයක් වෙලා පිපිරෙව්වා. ඒක අසාර්ථක වුණා. ඊට පස්සේ දැන් විපක්ෂයේ නායකයා ජනාධිපති අගමැති ලෙස නම් කරලා එතන අවුලක් නිර්මාණය කරලා තියෙනවා. සම්බාධක පනවමින් තියෙන නිසා ඒ රටේ ජනතාවගේ ආණ්ඩුව වටන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවා. ජාත්‍යන්තර මැදිහත් වීමක් තියෙනවා අධිරාජ්‍යවාදී පැත්තෙන්. ඒතර එහෙමනම් අනිවාර්යයෙන්ම ඒක රකින්න මොකක්ද ඕන වෙන්නේ? ඒක රකින්න අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර සහයෝගයක් වමේ පැත්තෙන් ප්‍රගතිශීලී පැත්තෙන් ඕන වෙනවා. ඒ නිසා අපිට භාවිතනත් ඔප්පු කරලා තියෙනවා ජාත්‍යන්තර සහයෝගයක්, ජාත්‍යන්තරයක් අවශ්‍යතාවය වැදගත් කියලා. ඒ වගේම අපිට මතකයි
එක්සත් ජනපදයේ වියට්නාමය ආක්‍රමණය කරා. ආක්‍රමණ කරලා 1960 ගණන් වල ආක්‍රමණ කළා 75 දක්වා වියට්නාමය තුල හිටියා. ඒක ආක්‍රමණ කරේ වියට්නාමයේ සමාජවාදයට යන එක වළක්වන්න. උතුරු වියට්නාමයේ සමාජවාදයේ තහවුරු කරපු ගාම දකුණු ආක්‍රමණය කළා දකුණු අල්ලගත්තා. යල්ලගත්තේ වියට්නාම් සමාජවාදයේ පැතරීම වළක්වන්න. ඊට පස්සේ අපිට මතකයි චිලියේ සමාජවාදී ආණ්ඩුවක් හදන ඡන්දෙන් 1970 73 කුමන්ත්‍රණය කළ චිලියේ ඒ ආණ්ඩුව පෙරලනවා. ඒක පිටිපස්සේ එක්සත් ජනපදයේ ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවේග ඉන්නවා. ඊළඟට 1979 නිකරගුවාවේ සමාජවාදී විප්ලවය සිදු වුණාට පස්සේ නිකරගුවාන විප්ලවයේ පරාජය කරන්න කොන්ට්‍රා කියන කැරලි කණ්ඩායමක් හදලා ඒ කැරලි කණ්ඩායමට එක්සත් ජනපදයේ ආධාර කරනවා. අධිරාජ්‍යවාදීන් ආධාර කරනවා. ධනපති රටවල් සියල්ල ආධාර කරනවා. ඒකට මුණු දිගන අමාරු වෙනවා නිකරගුවානු විප්ලවවාදී ආණ්ඩුවට. ඒ නිසා සමාජවාදයේ ප්‍රගතිශීලීත්වයේ නිර්මාණය වෙන කොතනද ඒවා පෙරලා දැමීමට අධිරාජ්‍යවාදීන් ජාත්‍යන්තර සහයෝගය සහිතව කටයුතු කරනවා. ඒක තමයි අපිට අනිවාර්යයෙන්ම මේ ජාත්‍යන්තරවාදයේ තියෙන වැදගත්කම පේන්නේ. දැන් කියුබා වුණත් අපි දකිනවා කියුබාව රැකෙන්නේ නැහැ 1960 කාලේ ජාත්‍යන්තරයක් නැතුව තිබීදී පවා සෝවියට් දේශයේ සමාජවාදී රාජ්‍යයක් හැටියට තමගේ උපමාර්ගික කොන කමානුව උදව් කළේ නැත්තම් කියුබාව එක්සත් ජනපද විසින් බිඳ දානවා සෝවියට් දේශයේ කුමක් හෝ හේතුවක් මත උදව් කරපු නිසා ඇමරිකානු සම්බාධක වලට එරෙහිව සෝවියට් දේශය උදව් කරපු නිසා ඇමරිකානු ආක්‍රමණයට එරෙහිව සෝවියට් දේශය කිසියම් ප්‍රමාණයක මැදිහත් වීමක් කරපු නිසා කියුබාට රැකෙන්න පුළුවන්කම තිබුණා. ඊළඟට අපි කවුරුත් දන්නෝ ඔය අප්‍රිකානු රටවලදීත් අප්‍රිකාවේ ජාතික මුක්ති අරගල කරනකොට ගොඩක් රටවල ඒ ජාතික මුක්ති අරගල පරද්දන්න විනාශ කරන්න අධිරාජ්‍යවාදීන් එක්සත් ජනපදයේ ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් ඒවා යලත්විතවාදීන් විශාල මැදිහත් වීමක් කළා. ඒතකොට මේ කරුණු ටික මම අවධාරණය කරගත්තේ එකක් අපට ජාත්‍යන්තරයක් ඕන වෙන්නේ වමට ප්‍රගතිශීලීන්ට ජාත්‍යන්තර සහයෝගයක් ඕන වෙන්නේ ප්‍රාග්ධනයේ ජාත්‍යන්තර ප්‍රපංචයක් බලවේගයක් එක පරද්දන්න මේක ඕන වෙනවා. දෙවෙනි කාරණා තමයි අධිරාජ්‍යවාදීන් ධනපති පන්තිය ධනවාදී ආරක්ෂා කිරීමටත් සමාජවාදී සහ ප්‍රගතිශීලී ආණ්ඩු බිඳ දැමීමටත් ජාත්‍යන්තර මැදිහත් වීමක් කරමින් තියෙනවා. ඒ නිසා ඒකට එරෙහිව වමටත් ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා. ඊළඟ කාරණේ අපි දක්වපු තුන්වෙනි කාරණේ අපි ඉගෙනගෙන තියෙනවා කොමියුනිස්ට්වාදී නායකයෝ අපිට පෙන්වා දෙලා තියෙනවා සමාජවාදය වර්ධනය වෙලා ඊට පස්සේ නිර්මාණය කොමියුනිස්ට්වාදී. ඒ කොමියුනිස්ට්වාදී කියලා කියන්නේ ජාත්‍යන්තර සමාජ ක්‍රමයක්. ධනවාදයේ ජාත්‍යන්තර වුණාට ජනවාදය ඇතුලේ තියෙනවා ජාතික රාජ්‍යයන්. ප්‍රාග්ධනයේ ජාත්‍යන්තර වුණාට ප්‍රාග්ධනයේ එක් එක් රටවල පවතින ජාත්‍යන්තර රාජ්‍යයන්ගේ ආරක්ෂා මත මේ ජාතික රාජ්‍යයන්ගේ ආරක්ෂා මත. කියන්නේ ධන ප්‍රාග්ධනයේ ජාත්‍යන්තරයි නමුත් ඒවා පවතින්නේ ජාතික රාජ්‍යයන්ගේ ආරක්ෂාව මැද්දේ. ලෝකයේ ධනවාදයේ ජාත්‍යන්තර ප්‍රපංචයක් වුණාට ඒක පවත්වාගෙන යන්නේ ජාතික රාජ්‍යයන් හැටියට. නමුත් කොමියුනිස්ට්වාදයට එනකොට එහෙම නෙවෙයි. කොමියුනිස්ට්වාදයේ කෙලින්ම රාජ්‍යයක් නැහැ. එතකොට ජාත්‍යන්තර සමාජ ක්‍රමයක් ජාත්‍යන්තර ජනපදයක් බවට පත් වෙනවා. ඒ සඳහා අනිවාර්යයෙන්ම මඟ පෙන්වන්න එතෙන්ට පියමන් කරන්න ජාත්‍යන්තරවාදයක් වමට අවශ්‍ය වෙනවා. ඒ නිසා වමේ ව්‍යාපාරයකට ජාත්‍යන්තරවාදය අවශ්‍ය වෙන කරුණු කීපයක් අපිට උන් ක්‍රමයට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේකෙදි අපේ සමාජවාදී කතුරුන් මේ පිළිබඳ ප්‍රශ්න පිළිබඳව විටින් විට කතා කරලා තිනවා. අපි ගත්තොත් විශේෂයෙන්ම ලෙනින් සහෝදරයා මේ ජාත්‍යන්තරවාදය පිළිබඳව අවස්ථා කීපයකම මේ වැදගත්කම් පිළිබඳව කරුණු ඉදිරිපත් කළා තියෙනවා. දැන් ලෙනින් 1919 දෙසැම්බර් 4 තින තුන්වෙනි ජාත්‍යන්තරය ගොඩනගුවට පස්සේ දෙසැම්බර් 4 කරපු කතාවක් තියෙනවා. ඒ කතාවේ ලෙනින් මෙහෙම කියනවා. මේක මේ එකතු කළ කෘති මේ තෝරාගත් කෘති 10 වෙනි වෙලුමේ තියෙන්නේ. ලෙනින් කියනවා මෙහෙම ප්‍රාග්ධනීය වූ කලී ජාත්‍යන්තර බලවේගයකි. අපි කලින් කිව්ව කතාව. ප්‍රාග්ධනීය වූ කලී ජාත්‍යන්තර බලවේගයකි. එය පරාජය කිරීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයක්, ජාත්‍යන්තර කම්කරු සහෝදරත්වයක් අවශ්‍ය වන්නේ. ප්‍රාග්ධනීය ජාත්‍යන්තර බලවේගයක් නැසක පරද්දන්න අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර කම්කරු සහෝදරත්වයක් මැදිහත් වීමක් ඕනයි කියලා කියනවා. ඊට පස්සේ නැවත ලෙනින් 1920 නොවැම්බර් 6 වෙනිදා ඔක්තෝබර් විප්ලවයේ 3 වෙනි සංවත්සරයේ සමරන වෙලාවේ කරපු කතාවකදී කියනවා අපි අපේ වැඩ කටයුතු පටන්ගෙන තිබුණේ මුළුමනින්ම ලෝක විප්ලවයේ බලාපොරොත්තුෙන් බැවින් අපේ ජයග්‍රහණයක් වනු ඇත්තේ අපේ අභිප්‍රාය සමස්ත ලෝකයේම විජයග්‍රහී වන්නේ නම් පමණක් යයි අපි ඒකල දැන සිටියෙමු. ඒතකොට ඒ කියන්නේ මොකද්ද? අපි අපේ වැඩ කටයුතු කියන්නේ විප්ලවයේ කටයුතු පටන් ගන්න තිබුණේ මුළුමනින්ම ලෝක විප්ලවයේ බලාපොරොත්තු වෙන. කියන්නේ ලෝක විප්ලවයේ සිදු වෙන්නේ නැතුව කරටක විප්ලවයේ දිගු කලක් රැකගෙන යන්න බෑ කියන එක ස්ථාවරක් ලෙස ඒගොල්ලෝ විශ්වාස කරා, ලෙනින්ලා විශ්වාස කරා. ඒක තමයි ඇත්ත. ඒ නිසා
මේ ජයග්‍රහණය කියන්නේ සෝවියට් දේශයේ ජයග්‍රහණය කිරීම සෝවියට් දේශයේ විප්ලවය ජයග්‍රහණය කිරීම ජයග්‍රහණයක් වෙන්නේ ඒක ලෝකේ පුරාම පැතිරී ගියොත් කියන එක ලෙන්ලා ඒ කාලෙත් විශ්වාස කරා කියන එක ලෙන් මේක තා පැහැදිලි කරන නිසා සමාජවාදයේ ගොඩනගන්නත් නෙමෙයි සමාජ විප්ලවය සඳහා බලය ගැනීමටත් ජාත්‍යන්තර සහයෝගය වුණා බලය ගත්තට පස්සේ ඒක ආරක්ෂා කරගන්න සමාජවාද ගොඩනගන්නත් ජාත්‍යන්තර සහයෝගය වුණා කියන එක කිව්වා. ආපොලෙන් මේක මේ විදිහට කියන වෙන විදිහකට 1918 ජර්මනියත් එක්කෙන් බ්‍රෙස්ට් සාමගි උසුම අත්සන් කරපු වෙලාවේ ඒකට පොඩි විරෝධයකුත් තිබ්බා ඒක අත්සන් කරපු වෙලාව යා කියනවා ජර්මනියේ විප්ලවයක් සිදුවීමෙන් තොරව අප වෙනසී යන බව ඒකාන්ත සත්‍ය වන බැවින් මේ අපට පාඩමකි. ජර්මනි විප්ලවයක් සිදුවීමෙන් තොරව අප වෙනසී යන බව ඒකාන්ත සත්‍ය වෙන බැවින් මේ අපට පාඩමකි. ඒ කියන්නේ ජර්මනි විප්ලවයක් සිදු වුනේ නැතුණොත් සෝවියට් දේශ තනියම පවතින්න බෑ කියන එක ලෙනින් ඒ කාලෙම තමයි දැනගෙන හිටියා. නිසා ලෙනින් තමන්ගේ දේශපාලන ව්‍යාපාරය පටන් ගන්නකොට මාක්ස්වාදීක් හැටියට මේ ජාත්‍යන්තරවාදයේ තියෙන වැදගත්කම ඉතා පැහැදිලිව වටහාගෙන හිටිය නිසා තමයි ඔහු දෙවන ජාත්‍යන්තරේ පිරීම තත්ත්වය තුළ තුන්වෙනි ජාත්‍යන්තරේ ගොඩනගලා ඒකට නායකත්වය දෙන්න උත්සාහ කරමින් ඉන්නේ. දැන් ඒකෙදි අපි දන්නවා මේ ජාත්‍යන්තරවාදය පිළිබඳව පොඩි පැටලිල්ලක් අපේ සමාජය තුළ තියෙනවා. ඒකට හේතුවක් තමයි අපි ජීවත් වෙන ලෝකෙදි වෙච්ච දැවැන්තම සමාජවාදී රාජ්‍ය තමයි සෝවියට් දේශය. එනිසා දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා අපේ සමාජයේ පුරුදු වෙලා තියෙනවා සමාජවාදී පිළිබඳ අත්දැකීම සෝවියට් දේශයේ ක්‍රියාමාර්ගات එක්කෙන් සමපාත කරලා ගන්න. ඒතොර ඒ සෝවියට් දේශයේ තිබිච්ච සමහර පිරිහීම් සහ සමහර නිවැරදි නොවන ක්‍රියාමාර්ග සමාජවාදී දේවල් හැටියට වටහා ගැනීම නිසා ඇතිවෙච්ච අවාසියක් සමාජවාදී ව්‍යාපාරයන්ට තියෙනවා. දැන් ඒ නිසා සෝවියට් දේශයේ පහුගිය අපි දන්නවා ලෙනින්ගෙන් පස්සේ කාලයක ජාත්‍යන්තරවාදය හරියට සිද්ධ වුණේ නැහැ. දැන් අපි ගත්තොත් වර්තමාන චීනයේ තියෙන චීනයේ සමාජවාදී චීන කොමියුනිස්ට් පක්ෂය බලේ ඉන්නවා. උන් සමාජවාදී රාජ්‍යයක් පෙනී ඉන්නවා. චීනය ඇතුලේ සමාජවාදයේ ගොඩනගන විශාල දේවල් කරමින් නමුත් උන් ජාත්‍යන්තරවාදයක් කරලා තියෙනවා. උන් ලෝකෙ කිසිම වමේ ව්‍යාපාරයකට උදව් කරන බවක් අපි දකින්නේ නැහැ. ඒ වෙනුවට ලෝකයේ තියෙන ධනපති ආණ්ඩුවෙන් ගනුදෙනු කරමින් අර වෙළඳපොළ සමාජවාදී කියන සංකල්පයක් දාගෙන වැඩ කරමින් යනවා. නමුත් ලෙනින් හිටියේ එතන නෙවෙයි. ලෙනින් හිටිය අනිවාර්යයෙන්ම ලෝක සමාජවාදී විප්ලවය ගන්න ඕන නිසා ජාත්‍යන්තරවාදී තියෙන්න ඕන කියලා ජාත්‍යන්තරවාදී ලෙනින් තා කෙටියෙන් අපිට පැහැදිලි කරලා තිබ්බා. ඒත් ලෙනින් කිව්ව එක වෙලාවක මෙන්න මෙහෙම. ජාත්‍යන්තරවාදයේ වර්ග කීපයක් නොමැත. ජාත්‍යන්තරවාදයට වර්ග කීපයක් නැහැ. එහි ඇත්තේ එකම වර්ගයක් පමණයි. එම ජාත්‍යන්තරවාදය නම් ඒ කියන්නේ මාක්ස්වාදීන්ට අයිති ජාත්‍යන්තරවාදය නම් අයෙක් Tamanගේම රටේ විප්ලවවාදී ව්‍යාපාරය හා විප්ලවවාදී අරගලය සංවර්ධනය කිරීම සඳහා සහ කිසිම විශේෂයක් නැතිව සෑම රටකම එවැනි අරගලයට එවැනි ක්‍රියාමාර්ගයකට පමණක්ම උදව් දීමයි කියන්නේ කෙනෙක් Tamanගේ රටේ විප්ලවවාදී ව්‍යාපාරයේ ජයග්‍රහණයට වැඩ කරන අතරම කිසි වෙනසකින් තොරව ලෝකයේ එවැනි අරගල වලට එවැනි ව්‍යාපාර වලට සහයෝගය දීම තමයි ජාත්‍යන්තරවාදී කියලා ලෙනින් කිව්වා. ඒ සහයෝගය ලෙනින් වෙනම විස්තර කරා වරහන් ඇතුලේ ප්‍රචාරය, පක්ෂපාතීත්වය, ද්‍රව්‍යමය ආධාර මේ ඕන එකකින් ආධාර කරන්න පුළුවන් කියලා කිව්වා. මට මතකයි අපේ පක්ෂයේ 1976 අපි හිරිකවල ඇතුලේ අපි පක්ෂ මධ්‍යම තාවකාලික මධ්‍යම කමිටුව හදලා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ලියන විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශනය කළා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන අපි 1978 එළි දැක්කුවා සමුළුවේදී. ඒකේ එකක් තිබ්බ මොකද්ද? ජනතා විමුක්ති සමාජිකයන්ට දීලා තිබුණා ජාත්‍යන්තරවාදී යුතුකම් ඉටු කිරීමට කැමති ඕන කෙනෙකුට ජාත්‍යන්තර විප්ලවයට සහභාගී සඳහා අවසර ලබා දෙනවා කියලා. ඒ කියන්නේ අපේ පක්ෂයේ ඉන්න ඕනම සමාජිකයෙක් ලෝකේ කොහේ හරි සිද්ධ වෙන අරගලයකට විප්ලවවාදී අරගලයකට විප්ලවයකට දායක වෙන්න යන්න සූදානම් නම් ස්වේච්ඡාවෙන් ඒ හැම කෙනෙකුටම යන්න අවස්ථාව දෙනවා කියලා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වගන්තියක් ලෙස තිබුණා තාම තියෙනවා. ඒකෙන් අපි අදහස් කරේත් මොකද්ද? සමාජවාදී විප්ලවය ජාත්‍යන්තරවාදී එකක් කියලා. අද අපි ද්‍රව්‍ය ආධාර දෙන්න නොගියට අපි අපිට පුළුවන් විදිහේ මැදිහත් වීම කරන්නේ අඩු ගානේ සතුරාගේ තානාපති කාර්යාලය ඉස්සරහට ගිහිල්ලා විරෝධයක් හෝ පළ කරන්නේ මේ ජාත්‍යන්තර සහයෝගය ලබා දිය යුතු නිසා. ඒක අපේ වමේ ප්‍රතිපත්තිය සහ ජනතා විමුක්ති ප්‍රතිපත්තිය නිසා. ලෙනින් කිව්වේ මේක ඉතා පැහැදිලිව මොකද්ද? තමන්ගේ රටේ විප්ලවවාදී ව්‍යාපාරයේ වර්ධනයට වැඩ කටයුතු කරන ගමම්ම විශේෂත්වයකින් තොරව හැම රටකම මේකට උදව් කරන්න කියලා. ඒතකොට ඒක ඇතුලේ තියෙනවා අපිට කරුණු දෙකක්. මොකද්ද? එකක් තමයි තමන්ගේ රටේ විප්ලවය වෙනුවෙන් අන් රටවල විප්ලවය පාවා දෙනවා නම් අත්හරිනවා නම් එතන ජාත්‍යන්තරවාදී නැහැ. තමන්ගේ රටේ විප්ලවය වෙනුවෙන් වෙනත් රටවල විප්ලවයන් පාවා දෙනවා නම් අත්හරිනවා නම්
එතන ජාත්‍යන්තරවාදයක් නැහැ. ඒ වගේම අනිත් පැත්ත තියෙන මොකද්ද? වෙන රටවල විප්ලවය වෙනුවෙන් තමන්ගේ රටේ සමාජවාදී විප්ලවය අරගලේ අත්තර දානවා නම් ඒකත් ජාත්‍යන්තරවාදී නෙවෙයි. ওই දෙකම තියෙනවා. රටක විප්ලවයට උදව් කරන්න යාම විසින් තමන්ගේ රටේ විප්ලවවාදී ව්‍යාපාරය අත්තරනවා නම් ඒක හානි කරගන්නවා නම් ඒකත් ජාත්‍යන්තරවාදී නෙවෙයි. ජාත්‍යන්තරවාදී කියලා කියන්නේ තමන්ගේ රටේ විප්ලවයට උදව් කරන දායක වෙන අතරම විශේෂකින් තොරව එවැනි අරගල වලට ලෝකේ පුරා දායක වෙන කෙනෙක් නිසා ජාත්‍යන්තරවාදී අපිට ඉතා පැහැදිලි මේ විප්ලවීය අරගලයේදී සමාජවාදයේදී තමන්ගේ රටට වගේම අනිත් රටවල මේ අරගලයටත් විශේෂකින් තොරව දායක වීම තමයි ජාත්‍යන්තරවාදී කියලා කිව්වේ. එතකොට ඔන්න ජාත්‍යන්තරවාදය පහුගිය කාලේ ක්‍රියාවට නැගුණ කොහොමද කියන එකත් අපි චූටි කතා බහ කරගත්තු අපිට ලේසි අපි ඉස්සරහට යන්න. දැන් මම කලිනුත් කිව්වා දෙවන ජාත්‍යන්තරය පිරිහිලා තිබිච්ච නිසා ලෙනින් සහෝදරයා ඒක හැඳින්වුවා දෙවන ජාත්‍යන්තරය කියන්නේ දුග දහමන මලකුණක් කියලා. ඒක ප්‍රතික්ෂේප කරලා තුන්වෙනි ජාත්‍යන්තරය 1919 මේ මාර්තු මාසේ ගොඩනැගුවට පස්සේ ඒක ඇතුලේ ලෝක සමාජවාදී විප්ලවය වෙනුවෙන් වැඩ පිළිවෙල ගණනාවක් සාකච්ඡා කරලා උපයාමාර ගොඩක් ඇතුළු. එතකොට බිමල් සහෝදරත් මතක් කරා ওই කාලේ වෙනකොට අපි කවුරුත් දන්නවා ලෝකේ භූමියෙන් විශාල ප්‍රමාණයක් ලෝක රාජ්‍යයන්ගේ විශාල ප්‍රමාණයක් යටත් තියස ලෙස පැවතුනේ. යටත් තියස්වාදීන් විසින් අල්ලන් හිටියා. එතකොට බ්‍රිතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍ය ලෙස ලෝකේ විශාල ප්‍රමාණයක් අල්ලන් හිටිය රටවල්. ස්පාඤ්ඤය අල්ලගෙන හිටියා. පෘතුගාලය විසින් අල්ලන් හිටියා. ප්‍රංශය විසින් අල්ලන් හිටියා. අප්‍රිකා රටවල් ගොඩක් ඉන්දු චීන රටවල් ගොඩක්. ඊට පස්සේ බෙල්ජියම් විසින් කියන්නේ යුරෝපා රටවල් හැමෝම ඒක ආසියාවේ නැත්නම් ලතින් ඇමරිකාවේ නැත්නම් අප්‍රිකාවේ යටත්විත කණ්ඩායම් පවත්වාගෙන ගියා. ඒ රටවල ජනතාවගේ නිදහස අවුරලා විනාශ කරලා ඒවා යටත් කරගෙන ඒ රටවල ස්වභාවික සම්පස්සා ජනතාවගේ ශ්‍රමයේ සූරකමින් හිටියා. ඒ නිසා මේ රටවල් ඇතුලේ කියන්නේ යටත් විජිත ඇතුලේ යටත් වීතවලින් නිදහස් වීම සඳහා අරගලයක් තිබ්බා. අනිත් පැත්තෙන් ගත්තම ඒ කාලේ ඔය 1919 20 21 වෙනකොට සමහර යටත් විජිත ධනවාදයට ඇවිල්ලා තිබුණෙත් නැහැ. ධනවාදයට ඇවිල්ලා තිබුණෙත් නැහැ. සමහර ඒවා තාමත් තිබුණේ වැඩවසම් සම්මත සහිතව. ඒ නිසා මේ රටවල අරගල දෙකක් තිබ්බා. එකක් තමයි මේ රටවල් තුල ධනේශ්වර ක්‍රමය නිර්මාණය කරගැනීමේ අරගලයක් තිබ්බ ධනපති පන්තියට. අනිත් පැත්තෙන් ගත්තාන් පස්සේ මේ රටවල් යටත් විජිතවාදයෙන් නිදහස් වීම අරගලයක් තිබ්බා. ඒතර ඒ අරගලේ බොහෝ විට නායකත්වයේ ගත්තේ ඒ රටවල ධනපති පන්තිය. ධනේශ්වර රාජ්‍යයටස වෙන් වෙන්න. ධනපති පන්තිය නායකත්වයේ ගත්තේ ඒ නායකත්වයේ සාර්ථක වෙච්ච තැන්වල අර අරගලේ ප්‍රතිඵලය වුණේ මොකද්ද? යටත් විජිතභාවයෙන් මිදිච්ච ධනේශ්වර රාජ්‍යයක් නිර්මාණය වුණා. අපි දකින අසල්වැසි ඉන්දියාව සිද්ධුනේ එහෙම. ඒක ඇතුලේ වමේ අරගලයක් තිබ්බට ඊට වඩා ප්‍රබල වුණා ජාතික අරගලය නිසා ධනේශ්වර රාජ්‍යයක් නිර්මාණය වුණා ඉන්දියාවේ නිදහස ලබනකොට. අපේ රට නිදහස් ලබන්න දෙයක් තිබුණේ නිකන් ගෙනත් දුන්නා නේද? නිකන් ගෙනත් දුන්නා. ඒ නිසා මේකේ මුකුත් අරගල මොකක්වත් තිබුණේ නැහැ. අපේ රටත් සමාජවාදයට ගියේ නැහැ. කෙලින්ම අධිරාජ්‍යවාදයට යට අනියමින් යටත් වෙච්ච නව යටත්විතවාදයකට සපත් වෙච්ච රට බවටපත් වුණා. නමුත් ලෝකයේ අනිත් රටවල එහෙම නෙවෙයි. මේ රටවල මේ අරගලයක් තිබ්බා. අප්‍රිකාවේ තිබ්බා. ලතින් ඇමරිකාවේ තිබ්බා. ආසියාවෙත් අපි ගත්තොත් ඉන්දු චීනයේ රටවල වියට්නාමේ, කාම්බෝජ, ලාओසේ, මලයාවේ වගේ රටවල මේ අරගල තිබ්බා. මෙන්න මේ වෙලාවේ තුන්වෙනි ජාත්‍යන්තරය උපමාර්ගයක් හදා දුන්නා නිර්මාණය කරා මොකද්ද? මේ යටත්විත රටවල යටත්විත භාවයෙන් මිදීම සඳහා තියෙන විමුක්ති අරගලයක්. ඒ විමුක්ති අරගලයට නායකත්වය දෙමින් ඉන්නේ ධනපති පන්තිය. මේ රටවල කම්කරපන්ති ව්‍යාපාරිකුත් තියෙනවා. දැන් කොමියුනිස්ට් පක්ෂ හැදිලා තියෙන නිසා කොමියුනිස්ට් පක්ෂ වලට කම්කරපන්ති ව්‍යාපාරයට උපදෙස් දුන්නා. මෙන්න මේ අරගලයට දායක වෙලා ඒ අරගලය ධනපති පන්තිය අතින් Taman අතට අරගෙන මේ ජාතික මුක්ති අරගලය සමාජවාදයේ විප්ලවය දක්වා ගෙනියන්න මැදිහත් වෙන්නේ. එනිසා උපාය මාර්ගයක් තිබුණා. ඒක නම් කරේ මොකද්ද? ජාතික මුක්ති අරගල හරහා සමාජවාදයට කියලා උපාය මාර්ගයක් තිබ්බා. අදට වුණත් වළංගු එකක් මේක. මොකද යටත් තීත නැතුණාට තාමත් අධිරාජ්‍යවාදයේ තියෙනවා. යටත් තීත නව ක්‍රමයකට පවත්වාගෙන යන නිසා අදටත් මේක වළංගුයි කිසියම් ආකාරයකින් වෙනස්කම් සහිත වුණත් නමුත් එදා ඍජු යටත් තීත තියෙන වෙලාවක යටත් තීත තිබිච්ච වෙලාවක ලෙනින් කිව්වා ඒ කියන්නේ විමුක්ති අරගල යටත් තීත විරෝධී විමුක්ති අරගල ජාතික මුක්ති අරගල ඒවා සමාජවාදී විප්ලවයෙන් කෙලවර කරගන්න කියලා උපදෙස් දුන්නා. වැඩ පිළිවෙලක් හැදුවා. ඒකට උදව් කළා. ඒතකොට ඒකේ ප්‍රතිඵලයක් අපට තිබුණා. එකක් තමයි පළවෙනි මුලින්ම දේ තමයි සෝවියට් දේශයේ සමාජවාදී විප්ලවය ජය ගන්නට පස්සේ 19 තුන්වෙනි ජාත්‍යන්තරය හදලා ගත්ත තීන්දුවක් තමයි ලෝකයේ කොමියුනිස්ට් පක්ෂ නැති රටවල කොමියුනිස්ට් පක්ෂ ගොඩනගන්න වහම. මේ වැඩේ කරන්න බෑ නැත්තම්. ඒතකොට ඒකෙන් පස්සේ අපි ගත්තොත් එමේ 1920 ගණන් වල තමයි මේ බොහෝ රටවල කොමියුනිස්ට් පක්ෂ හැදෙන්න පටන් ගත්තේ. ඉන්දියාවේ 1920 ගණන් වල නිර්මාණය වුණේ. චීනේ
එහෙමයි. දැන් අපේ රටේ නම් 1935 විතර වුණා ඔය වමේ පක්ෂයක් නිර්මාණය වෙන්න සම සමාජ පක්ෂය. නමුත් බොහෝ රටවල 20 ගණන් වල 30 ගණන් වල කොමියුනිස්ට් පක්ෂ වමේ පක්ෂ නිර්මාණය වුණා. ඒ නිර්මාණය කිරීමට සෝවියට් දේශයේ ඔක්තෝබර් විප්ලවයේ බලපෑමකුත් වුණා. අනිත් පැත්තෙන් ගත්තම සෝවියට් කොමියුනිස්ට් පක්ෂය තුන්වෙනි ජාත්‍යන්තරය මඟ පෙන්වීමකුත් කළා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් තුන්වෙනි ජාත්‍යන්තරයේ මැදිහත් වීම නිසා අපි දන්නවා ගොඩක් විට ආරම්භයේදී මේ සමාජ විප්ලව වලට ලොකු දායකත්වයක් ලබා දුන්නා. දැන් ආරම්භය ගත්තොත් ඔය මොංගෝලියාවේ සමාජ මේ බලය වෙනස් වෙලා සමාජ රාජ්‍යයක් වෙනකොට සෝවියට් දේශ විශාල මැදිහත් වීමකට කරා. ඊට පස්සේ චීන විප්ලවයේදී සෝවියට් දේශය විශාල මැදිහත් වීමක් කළා. ඒ වෙනකොට ස්ටලින්ග නායකත්වයෙන් මේ රුසියාව තිබුණා වුණත් සෝවියට් දේශය තිබුණා වුණත් චීන විප්ලවයේ ජයග්‍රහණයට සෝවියට් දේශය මැදිහත් වීම උපකාරී වුණා. විශාල මැදිහත් වීමක් කළා. ඒ වගේම ප්‍රංශ ජපාන් සහ ඇමරිකානු කියන බලවත් රටවල් තුනක යටිතවාදීන් තුන් දෙනෙක්ගේ ග්‍රහණයෙන් මිදෙන්න වියට්නාමයේ කරපු අරගලයේදී වියට්නාමයටත් සෝවියට් දේශය උදව් කළා. විතරක් නෙවෙයි වියට්නාමයට විශාල ජාත්‍යන්තර සහයෝගයක් තිබ්බා. කියන්නේ සෝවියට් දේශ උදව් විතරක් නෙවෙයි වියට්නාමයට ලෝකේ පුරාම ජාත්‍යන්තර සහයෝගයක් තිබ්බා. වියට්නාමයේ අරගලේ තියෙන ලාක තමයි චේගර සහෝදරයා කියුබාවේදී ප්‍රකාශ කරන්නේ වියට්නාම් එකක් දෙකක් නොව බොහෝ ගණනක් බිහි කරව කියලා. ඒක ජාත්‍යන්තරවාදී සටන් පාඨයක්. එක්සත් ජනපදයට වියට්නාම් එකක් තිබිලා බෑ දෙකක් තුනක් නෙවෙයි බොහෝ ගණනක් හදන්න සටන් ගොඩක් හදන්න. එතකොට එක්සත් ජනපදේ පරද්දන්න පුළුවන් කියලා. ඒක ජාත්‍යන්තර සටන් පාඨයක් ඒක එකයි. ඒ වගේම ලෝකේ පුරාම වමේ ව්‍යාපාර ප්‍රගතිශීලය එක්සත් ජනපදයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ කරගෙන තියෙනවා. තනි පුද්ගලයෝ මම හිතන්නේ අපි කවුරුත් අහලා තියෙන මොහොමඩ් අලි ගැන. එයා වාමංශිකයෙක් නෙමෙයි නමුත් මේ තිබිච්ච ජාත්‍යන්තරවාදී විසින් හදපු මතවාදී විසින් මිනිසුන්ගේ හෘද සාක්ෂිය ඇවුස්වාට පස්සේ හැමෝටම සිද්ධ වුණා මේ වියට්නාමයට එරෙහිව ඇමරිකානු මැදිහත් වීම වැරදි කියලා කියන්නේ. නිසා මොහොමඩ් අලි ඒ කාලේ කැෂියස් ක්ලේ කියලා නම් කරේ. ඔහුට යුද්ධයට යන්න කතා කරලා පස්සේ ඔහු යුද්ධ ප්‍රතික්ෂේප කරලා තමන්ගේ ආගමත් වෙනස් කරලා නමත් වෙනස් කරගෙන වෙනස් වෙනවා. මොකද ඇමරිකාව එක්සත් ජනපදය වියට්නාමයට එරෙහි කරපු යුද්ධය ප්‍රතික්ෂේප කළා. ඒ වෙන්නේ ලොකු සහයෝගයක් ලෝකෙ තිබුණා. නිසා එක්සත් ජනපදයට වියට්නාමෙන් අයින් වෙලා යන්න මේකත් බලපෑකලා අපි හිතනවා. වියට්නාම විප්ලවයේදී. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම අපි කවුරුත් දන්නවා ඊට පසු කාලෙකුණත් කියන්නේ ජාත්‍යන්තර ඉස්වහලට පස්සේ පවා සමහර රටවල් ආරක්ෂා කරගන්නට මේ ජාත්‍යන්තර සහයෝගය වැදගත් වුණා. මම කලින් කිව්වා වගේ කියුබානු විප්ලවය ආරක්ෂා කර ගැනීමට මේක වැදගත් වුණා. ලතින් ඇමරිකා රටවල් ගොඩකට මේ සහයෝගය ලැබුණා. ඊළඟට කියුබාව පුංචි කියුබාව සෝවියට් දේශයේ තියෙන කාලේ සෝවියට් දේශයේ කිසියම් උදව්වක් තිබිච්ච කාලේ කියුබාවත් තමන්ගේ කලාපයේ ජාත්‍යන්තරවාදීතුම ඉදු කළා. අපි හොඳටම අහලා තියෙනවා කියුබාව තමන්ගේ විප්ලවවාදී බටයින් යවුවා අප්‍රිකානු රටවල් වලට. අපි දන්නවා චේ ගුවෙරා කොංගෝවේ ගිහිල්ලා හිටියා. වැඩ කරා ගිහිල්ලා. ඊට පස්සේ තමයි ලතින් ඇමරිකා රටවලට යන්නේ. ඊට පස්සේ ගොඩක් කියුබානු ස්වේච්ඡා කණ්ඩායම් ඒ රටවල විප්ලවයන් සහභාගී වුණා. කවුරුවක්වත් තමන් කවුද කියලා හිතව කරගත්තෙත් නැහැ. ඉතින් මේ ජාත්‍යන්තරවාදී ඉතින් තාම වැදගත් ආදර්ශයක් අපිට තියෙනවා කියුබා පැත්තෙන්. දැන් ඇංගෝලාවේ සටනක් තිබ්බා. ඇංගෝලාවේදී වෙච්ච ප්‍රගතිශීලී ආණ්ඩුව පෙරලන්න ඒ කාලේ දකුණු අප්‍රිකාව සුදු ආණ්ඩුවක් තිබ්බේ. ඒ සුදු ආණ්ඩුව දකුණු අප්‍රිකාවේ පාලනය වෙනස් වෙන කලින් සුදු ආණ්ඩුව සුදු හමුදා ආක්‍රමණය කරා ඇංගෝලාව. ඒ ආක්‍රමණය කරපු වෙලාවේ ඒ ආක්‍රමණයෙන් බේර ගන්න වෙන ක්‍රමයක් තිබුණ නිසා කියුබාව වහම තමන්ගේ හමුදා යවුවා ඇංගෝලාවේ උදව්වට සුදු හමුදාවට එර සටන් කරන්න. ඒ යවනකොට කියුබාව තමන්ගේ බටයෝ යුද්ධ ටැංකි සන්නද්ධ රථ ගොඩක් යවුවා. ඒ යවද්දී ඒ රථවලට ඔක්කොට මොන කරන තෙලුත් යවුව නැවත. දැන් සෞදුරු කවුරුත් දන්නවා කියුබාව තෙල් තියෙන රටක් නෙවෙයි. කියුබාව තෙල් ගත්තේ රුසියාවෙන් සෝවියට් දේශෙන් ගත්තේ. තෙල් පොඩ්ඩක්වත් නැහැ. හැබැයි ඇංගෝලාවේ තෙල් තියෙනවා. මේ ඒ කියන්නේ දකුණු අප්‍රිකානු සුදු ආණ්ඩුව අධිරාජ්‍යවාදීන් වෙනුවෙන් ඇංගෝලාව යටත් කරගන්න ගියේ මේ තෙල් සම්පත කොල්ල කන්න. ඇංගෝලාව තෙල් තියෙනවා. ඒතකොට මේ තෙල් තියෙන රටක අරගලයට දායක වෙන කියුබානුව යනවා. යන්නේ කොහොමද? තමන්ගේ වහන වලට ඕන කරන තෙල් ටිකත් තමන්ගේ රටෙන් අරගෙන තෙල් නැතුව තියෙද්දි. ඒකෙන් පෙන්නවා ජාත්‍යන්තරවාදයේ තියෙන අර පරම පවිත්‍රකම. කියන්නේ ජාත්‍යන්තරවාදී කියලා කියන්නේ රටකට උදව් වෙලා ඒ රටේ මොනවා හරි ගන්න බලන් යන එකක් නෙවෙයි. දැන් අපි දන්න සමහර සෝවියට් දේශයේ පසු කාලෙක තිබුණා ජාත්‍යන්තරවාදී වුණාට ඒක ජාත්‍යන්තරවාදීම නෙවෙයි. උදව් කරේ
ප්‍රතිඋපකාරයක් බලාගෙන අඩු ගන්න තමන් කඳුරත් එක්ක එකට හිට ගන්න එක බලාගෙන දැන් කියුබාට උදව් කරලා කියුබාවෙන් ඉඩ ඉල්ල ගත්තා මිසයිල් කීපයක් හයි කරන්න. කියුබානු භූමියේ මිසයිල් හයි කරන බලන් තමයි කියුබාට උදව් කරේ. ඒ නිසා එහෙම තත්ත්වයක් තිබුණා. නමුත් කියුබාව එහෙම නෙවෙයි. කියුබාව අවංක ජාත්‍යන්තරවාදීන් හැටියට ඇංගෝලාවට ගියා තෙලුත් අරගෙන තෙල් නැති රටක් වෙලා තියෙද්දි. ඒ නිසා ජාත්‍යන්තරවාදී එමිනි ආදර්ශයක් අපිට ලෝකෙ පුරාම තිබ්බා. එතකොට එහෙම තත්ත්වයක් තමයි ලෝකය ඇතුලේ එක්තරා කාලයක අපි දැක්කේ ආදර්ශයෙන්. ඒක ඒ රටවල අරගලයන්ට විශාල හයියක් ශක්තියක් බවට පත් වුණා. හැබැයි අපි දන්නවා අපේ රටවලදී මේ ජාත්‍යන්තරවාද ක්‍රියාත්මක වුණේ නැහැ නේද? දැන් අපි දන්නවා අපි 1971 මර්ධනයට එරෙහිව අපි පක්ෂයෙන් නැගිටීම සිද්ධ වෙනකොට ජාත්‍යන්තරවාදී තිබ්බේ කාටද? ධනපති පන්ති මිසක් අපට තිබුණේ නැහැ. නිසා සිරිමගේ ආණ්ඩුවට එදා එක්සත් ජනපදෙත් උදව් කරා, බ්‍රිතාන්‍යයත් උදව් කරා, ඉන්දියාවත් උදව් කරා. ඊට අමතරව වමේ පක්ෂයේ තිබුණ නිසා රුසියාවයි චීනෙත් උදව් කරා. යුගෝස්ලාවියත් උදව් කරා. ඉතින් ඒක ජාත්‍යන්තරවාදී නෙමෙයි. විකෘතියක් ඒ තියෙන්නේ. සැබෑ ජාත්‍යන්තරවාදී නම් හැමවිටකම විශේෂයෙන් තොරව විමුක්ති අරගලට වමේ අරගලට සමාජවාදීලාට උදව් කළ යුතු තිබුණා. නමුත් එහෙම සිද්ධ වුණේ නැහැ පසු කාලෙක. ඒකට හේතුවක් තියෙනවා මොකද්ද? මේ තුන්වෙනි ජාත්‍යන්තර එක්තා වේලාවකදී පිරීමට ලක් වුණා. දැන් අපි අහලා තියෙන විදිහට, කියවලා තියෙන විදිහට 1919 මේක පිහිටෙවුවා. පිහිටුවට පස්සේ 1924 ලෙනින් මිය යනවා. මිය ගියාට පස්සේ සෝවියට් දේශයේ නායකත්වයට ආව ස්ටලින්ගේ පාලන කාලය තුල කිසියම් න්‍යායක පීලිපෙන් ගණනාවක් සෝවියට් දේශ සිද්ධ වුණා කියලා අපි කවුරුත් අහලා තියෙනවා. එතකොට ඒ කාලේ තමයි ඔය ස්ටලින් සමග ඇතිවෙච්ච ගැටුමක් නිසා ට්‍රොස්කි ගැටුමක් හදාගෙන ට්‍රොස්කි පක්ෂයෙන් අයින් කරන ඊපස් ට්‍රොස්කි රුසියාවෙන් පැනලා යුරෝප රටවලට යනවා. ගිහලා ට්‍රොස්කි හදනවා හතරවෙනි ජාත්‍යන්තරයක් තුන්වෙනි එකට විරුද්ධ වෙන්නේ. සායදාන් අපිට ওই හතරවෙනි ජාත්‍යන්තර කතා කරන්න බෑ. මොකද හතරවෙනි ජාත්‍යන්තර දැනටමත් හදලා තියෙනවා. ඒක ට්‍රොස්කිවාදී ජාත්‍යන්තරය. ඒක හතරක් හදන්න බෑ. අපිට තියෙන්නේ මොකද්ද? බොහෝට මම හිතන්නේ ලෝකෙ හුඟක් අය කැමතින් තියෙන්නේ හතරක් හදන්න නෙවෙයි ලෙනින්වාදී තුන්වෙනි ජාත්‍යන්තරය නැවත ගොඩනැගීම. මේක තමයි ලෝකෙ හුඟක් අයගේ සටන් පාඨය. නිසා පහක් හදන්න යන්නත් ඕනේ නේද? අපිට තීන්දුව කරන්න බෑ. නමුත් මම ලෝකේ බොහෝ වමේ ව්‍යාපාර කතා කරමින් ඉන්නේ මේ වෙලාවේ. අපි කරන්න ඕනේ මොකද්ද? ලෙනින්වාදී තුන්වෙනි ජාත්‍යන්තරය නැවත ගොඩනැගීම කියන තැන තමයි ඉන්නේ. හතර හැදුවා ට්‍රොස්කි ගිහිල්ලා. නමුත් ඒක ජාත්‍යන්තරයක් නෙවෙයි. ඒක වෙන අර කට්ටිවාදී එකක් නේ. එතකොට කොමුණත් ලෙන්ගේ මරණයෙන් පස්සේ තුන්වෙනි ජාත්‍යන්තරය සෝවියට් දේශයේ ඇතිවෙච්ච පෙරහීම වගේම තුන්වෙනි ජාත්‍යන්තරය කිසියම් පිළිපැනීම ඇති වෙන පටන් ගත්තා. ওই තුන්වෙනි ජාත්‍යන්තරයේ 1928 තිබ්බ 6 වෙනි සමුළුව. 1928 තිබ්බ 6 වෙනි සමුළුවට බුහාරින් සෝවියට් කොමියුනිස්ට් පක්ෂ නායකයෙක් බුහාරින් ස්ටලින් වෙනුවෙන් මතයක් ගැනලා ඉදිරිපත් කළ යෝජනාවක් සම්මත කරගත්තා. තනි රටේ සමාජවාදී පිළිබඳ මේකට අපි කියන්නේ තනි රටේ සමාජවාදී සම්බන්ධ සංකල්පය කියලා. කියන්නේ මාක්ස්වාදී අපට උගන්වලා තියෙනවා විප්ලවය ජාත්‍යන්තර එකක්, ඒක සමාජවාදී ගත්තමත් ජාත්‍යන්තර එකක් හැටියට. හැබැයි මේකෙදී බුහාරින් ඉදිරිපත් කරා කිසියම් රටකට තනියම සමාජවාදී ගොඩනගන්න පුළුවන් කියලා. කියන්නේ සමාජවාදී ප්‍රසංස්කරණ පුළුවන් කියන එක නෙවෙයි සමාජවාදී ගොඩනගලා අවසන් කරන්න පුළුවන් කියන අදහසක් ඉදිරිපත් කළා. ඒතකොට තනියම රටකට සමාජවාදී ගොඩනගන්න පුළුවන් නම් එතනින්ම මොකද වෙන්නේ? ජාත්‍යන්තරවාදී පිළිබඳ සංකල්පය කිසියම් ප්‍රමාණයකින් බිඳිනවනේ. ඉතින් අපි ජාත්‍යන්තරවාදයක් ඕන වෙන්නේ තනින් මේ ජයග්‍රහණ ගන්න බැරි නිසා. හැබැයි කිසියම් විදිහක මතවාදයක් ඇවිල්ලා තහවුරුනොත් සම්මතුනොත් එහෙම තනියෙන් පුළුවන් රටකට සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කරගන්න සහ සමාජවාදී ගොඩනගන්න කියලා. එතකොට ජාත්‍යන්තරවාදයේ කිසියම් ප්‍රමාණයකින් අවශ්‍යතාවය ප්‍රතික්ෂේප වීමක් අනියමින් සිද්ධ වෙනවා. මේක මෙතනින් පටන් ගත්තා. ඊට පස්සේ 1935 දී 35 7 වෙනි සමුළුව තිබ්බා. ඒක තමයි අවසන් සමුළුව තුන්වෙනි ජාත්‍යන්තරයේ සමුළුව 7යි තිබ්බේ. 7 වෙනි සමුළුව 1935 තිබ්බේ. ඒකට බල්ගේරියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකයා ජෝර්ජ් දිමිත්‍රෙව් ඔහු ස්ටලින්ගේ මඟ පෙන්වීම යටතේ යෝජනාවක් ගැන සම්මත කරගත්තා. නැගියන ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කිරීම සඳහා මහජන පෙරමුණක් ගොඩනගන්න ඕනයි කියලා. ඒකට අපි කිව්වා මහජන පෙරමුණු න්‍යාය කියලා. ওই කාලේ වලට ෆැසිස්ට්වාදයේ ඉතාලියේ හැදිමින් ආවා. ජර්මනියේ නාසිවාදී නිර්මාණය වෙමින් ආවා. දෙකම එක වගේ නම් වෙනස් වුණාට නිසා ඒකේ තරජනෙන් මෙදෙන්න මහජන පෙරමුණු ගොඩනගන්න ඕන හැම රටකම. මේ මහජන පෙරමුණු ගොඩනගීමේදී වමේ පක්ෂ වලට ධනපති පක්ෂත් එකට කටුකම් සිද්ධ වෙනවා. එතකොට වමේ ව්‍යාපාර ධනේශ්වර පක්ෂත් එක්ක එකතු වෙලා මේ මහජන පෙරමුණු ගොඩනගනකොට ඒකට බාධා කරන මොකද්ද? ජාත්‍යන්තරවාදී. ඒ නිසා ඕක සම්මත කරගත්තා. ඒ නිසා ජාත්‍යන්තරවාදය ක්‍රමානුකූලව ඇත්තර යාමේ යෝජනා සම්මත වෙන්න පටන් ගත්තා
මේ තුන්වෙනි ජාත්‍යන්තරය ඇතුළෙම ඉන්පස්සේ දෙවන ලෝක යුද්ධය පටන් ගත්තා 1939 දී. 1939 දෙවන ලෝක යුද්ධය පටන් ගන්නකොට ස්ටලින් සහ හිට්ලර් අතර කිසියම් එකඟතාවයක් අවබෝධයක් තිබුණා කියලා සාමාන්‍යයෙන් කතා වෙනවා දේශපාලනයේ. ජර්මනිය රුසියාව ආක්‍රමණය කරන්නේ නැහැ කියලා. එතකොට රුසියාව ආක්‍රමණය නොකිරීම කියන අදහස මත අවසානයේ සෝවියට් දේශයට බල කරනවා තුන්වෙනි ජාත්‍යන්තර විශ්ව හරින. නිසා සෝවියට් දේශය මොකද ගන්නෙ? මේ ආක්‍රමණය නොකිරීම කියන සංකල්පයේ අදහස පිළි අරගෙන 1943 දී තුන්වෙනි ජාත්‍යන්තර නිල වශයෙන් විශ්ව හරින. නමුත් ඒකෙන් ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. මොකද සෝවියට් දේශය ආක්‍රමණය කරනවා ජර්මනිය. ඒ නිසා මේ දෙවෙනි ලෝක යුද්ධයේ ASCII තමයි තුන්වෙනි ජාත්‍යන්තර තියෙන ඕන වෙලාවක විශ්ව හරින. ඒකෙන් පස්සේ ජාත්‍යන්තර තිබුණේ නැහැ. නමුත් දෙවෙනි ලෝක යුද්ධය නිමා වුණාට පස්සේ 45 1947 දී නැවත වතාවක් සෝවියට් දේශයේ මැදිහත් වෙලා හැදුවා අලුත් ජාත්‍යන්තරයක්. ඒක ජාත්‍යන්තර කියලා කිව්වේ නෑ. ඒක ඉංග්‍රීසියෙන් නම් කරේ ඒගොල්ලෝ මේ තුන්වෙනි ජාත්‍යන්තරය නම් කරේ ඉංග්‍රීසියෙන් කොමින්ටර්න් කියලා. කොමින්ටර්න්. ඔය අලුතෙන් හදපු එක නම් කරා ඒගොල්ලෝ කොමින්ෆෝම් කියලා. ඒතර ඒකට තෝරාගත්තු සමාජ රටවල් කීපයක් තමයි හිටියේ. නැගෙන යුරෝපීය සමාජ රටවල් ටික එකතු කරගෙන තෝරාගත්තු රටවල් එකතු කරලා පොඩි බ්ලොක් එකක් කණ්ඩායමක් හදාගත්තා කොමින්ෆෝම් කියලා. ඊට පස්සේ ඒක තමයි තිබුණේ එක්තරා කාලයක්. ඒකත් 1956 දී ක්‍රොෂේව් බලයට පත් වුණාට පස්සේ ඒකත් විසිරුව හැරියා. නිසා නිල වශයෙන් තිබ්බම සංවිධිතව තිබිච්ච විසිරුව හැරියා. නමුත් සෝවියට් දේශය නිල නොවන විදියට ලෝකේ පුරාම එකතුවක් පවත්වාගෙන ගියා. ලෝකේ කොමියුනිස්ට් පක්ෂයත් එක්ක සම්බන්ධකම් තියාගෙන ඒවට උදව් පොදව් කරමින් ගියා. නමුත් ඒක ලෙනින්වාදී ජාත්‍යන්තරවාදය හෝ ජාත්‍යන්තරයක් වුණේ නැහැ. නිසා 1928 වෙනකොට තුන්වෙනි ජාත්‍යන්තරයේ මතවාද ලෙස පිරිහෙන්න පටන් ගත්තා. 1943 තුන්වෙනි ජාත්‍යන්තරය විශ්ව හැරියා. ඊට පස්සේ తాවකාලිකව වෙනත් එකේ හැඩයක් සහිත එකක් හදාගත්තා. ඒකත් 1956 අයින් කර දැම්මට පස්සේ ජාත්‍යන්තරවාදයේ ලෙනින්වාදී අර්ථයෙන් තිබුණේ නැහැ. ඒකේ ප්‍රතිඵල ලෝකේ පුරාම වමේ ව්‍යාපාර විප්ලවවාදී ව්‍යාපාර අත්විඳ. ඒකෙන් පස්සේ ලෝකේ පුරාම වමේ ව්‍යාපාර විප්ලවවාදී ව්‍යාපාරට විශාල කැපකිරීමක් විශාල මිලක් ගෙවන්න සිද්ධ වුණා තමන්ගේ ජීවිතවලින් සහ ලේවලින් කුමක් සඳහාද මේ අරගල වෙනුවෙන්. දැන් අපි රටවල ගත්තමත් එහෙම තමයි. අපි විශාල මිලක් ගෙවලා තියෙනවා. මේ අරගලයට ඒ මිල තරම් වැඩි වුණේ සහ එවැනි මිලක් ගෙවලත් අපිට ජයග්‍රහණ කරන්න බැරි වුණේ ඇයි? ජාත්‍යන්තරවාදයක් ක්‍රියාත්මක වුණේ නැති නිසා. ධනපතිපන්ති ජාත්‍යන්තරවාදයේ තිබ්බා. හැබැයි වමේ ජාත්‍යන්තරවාදයේ වැටලා තිබ්බා. ඒ නිසා මේ අරගලයේදී ජාත්‍යන්තරවාදයේ වැදගත්කම ඉතාමත් වැඩි. හැබැයි දැන් මේක මෙහෙම කියද්දී වෙන අදහසක් හදාගන්න ඕනේ අපි. මොකද්ද? දැන් අදහසක් එන්න පුළුවන් කමද? එහෙනම් දැන් මේක කරලා වැඩක් නැහැ. ජාත්‍යන්තරවාදයක් නැතුව මෙහෙම නෙවෙයි. ඒ කියන්නේ තමන්ගේ රටවල අරගලය කරන්න පුළුවන්. කරන්න ඕන කම තියෙනොත් ඒ අරගලය ජයග්‍රහණය කිරීමේදී වාසියක් තියෙන මොකක් තිබ්බමද? ජාත්‍යන්තරයක් තිබ්බම හෝ ජාත්‍යන්තර සහයෝගයක් තිබ්බම අපිට අමතර වාසියක් තියෙනවා. දැනුත් ජාත්‍යන්තර සහයෝගය නැතුව නෙවෙයිනේ තියෙනවා. නමුත් ඒක ජාත්‍යන්තරයක් ලෙස සංවිධිත වෙච්ච එකක් නෙවෙයි. ඒ නිසා ඒක කරන බලපෑම ඉතාමත් සීමිතයි. ලොකු බලපෑමක් නෙවෙයි. ඔක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපිට හැමෝටම වගකීමක් තියෙනවා. අපේ රටවල වමේ ව්‍යාපාරයේ ඉස්සරහට අරගෙන යන්නත් ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තම ජාත්‍යන්තර සහයෝගයේ හැදීම සඳහා අපේ දායකත්වය ලබා දීමත් වගේම අපි කාටවත් තියෙනවා. දැන් අපිට මේ තුන්වෙනි ජාත්‍යන්තරයේ අපි කෙටියෙන් කතා කරේ මේකේ ආපු ගමන් මඟ සහ වෙච්ච දේවල් ටික මේ තුන්වෙනි ජාත්‍යන්තරය සමාජවාදයේ ගොඩනගන ලෝක කොමියුනිස්ට් වාදයේ කරා යන හදපු එකක්. දැන් ඒක බිඳ වැටිච්ච නිසා සමාජවාදී කඳුළුවත් බිඳ වැටුණු නිසා වමේ ව්‍යාපාර ජාග්‍රහණ නොකරපු නිසා අපි දකිමින් ඉන්නවා කිසියම් විදිහක තාවකාලිකව ලෝකයේ අධිරාජ්‍යවාදීන් ජයග්‍රහණය කරා. අධිරාජ්‍යවාදීන් පොඩි වාසියක් අත්පත් කරගත්තා. අත්පත් කරගත්තට අපි දන්නවා අධිරාජ්‍යවාදී මේ මොහොතේ තියෙන තාමත්ම බරපතල පසුබෑමක්. කියන්නේ සමාජවාදයේ කඳුරේ බිඳ වැටීම තුන්වෙනි ජාත්‍යන්තරය නොමැති වීම කියන සාධක එලෙස තිබියදී පවා අධිරාජ්‍යවාදයේ ඉන්නේ ඊ타මත්ම නරක බිඳ වැටීමක තියෙනවා. අපි දන්නවා පහුගිය කාලේ 2008 අවුරුද්දේ එක්සත් ජනපදයේ හරහා හමා ගියපු දෙවන්ත අවපාතයක් හමාගෙන ගියා. මිනිසුන්ට රැකියාව නැති වුණා, නිවාස නැති වුණා, බැංකු වැහුවා, කර්මාශාලා වැහුවා, දිවිනසා ගත්ත මිනිස්සු. ඊට පස්සේ ඒක යුරෝපෙට හමාගෙන ගියා. යුරෝපෙත් එහෙම වුණා. නිවාස නැති මිනිස්සු අනාථය ගොඩක් හැදුනා. ඒ විශාල මැදිහත් වීමක් කරලා, ලොකු සූරාකෑමක් කරලා, වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරලා 120න් තියෙන ගැටුම් කප්පාදු කරලා තමයි අධිරාජ්‍යවාදී අන්තම් මේකෙන් බේරගත්තේ. නමුත් තාම බේරිලා නැහැ.
ඒගොල්ලෝ ඒ කාලෙම කිව්වා ඒගොල්ලෝ මේ අවපාතේ හැදෙන වෙලාවේ කිව්වේ අධිරාජ්‍යවාදීන් කොහොමද? මේක V shape අවපාතයක් කියලා. V අකුර වගේ. වැටෙනවා නැවත නැගිටිනවා කියලා. නමුත් ටික දවසකට පස්සේ ඒගොල්ලෝ කිව්වා නෑ මේක එහෙම නෙවෙයි ටිකක් මේක U අකුර වගේ වෙයි කියලා. වැටලා ටිකක් දුර ගිහිල්ලා ආයි නැගිටී කියලා. නමුත් ඇත්තට එහෙම උනේ නෑ. මේක L අකුර වගේ තියෙන්නේ. වැටුණා වැටිච්ච එකේ දිගට යමින් ඉන්නවා. ගොඩේන පාටක් නෑ. ඒ නිසා එහෙම ගොඩ ආවේ නෑ. නමුත් ඒ වුණාට අධිරාජ්‍යවාදයේ මේ කඩා වැටීමේ වාසිය වමට ගන්න බැරි වුණා. වමට ගන්න බැරි වුණා. වමට ආවේ නෑ. ඇයි ඒ? ආවේ නැත් එකක් තමයි සමාජවාදී කඳුරු බිඳ වැටලා තියච්ච මේ පසුබෑම තිබුණා. අනිත් පැත්තෙන් ගත්තම ජාත්‍යන්තර මඟ පෙන්වීමක් නැති කම විසින් වමේ ව්‍යාපාරයන්ට ශක්තියක් හැකියාවක් තිබුණේ අධිරාජ්‍යවාදී බිඳ වැටීම වාසියක් කරගෙන වමේ ජයග්‍රහණ බොටමක් පත් කරගන්න. එස දැන් වෙලා තියෙන්නේ මොකද්ද? වමේ ජයග්‍රහණයක් නැතුව අධිරාජ්‍යවාදී පසුබෑලා තියෙනවා, දුබල වෙලා තියෙන නිසා ජනතාව මත බරපතලමින් ජනතාව පීඩාවටපත් කරමින් ජනතාවගේ ලේ කඳුණු මතින් අධිරාජ්‍යවාදයේ ගමන් කරමින් ඉන්නේ. වෙනි තත්ත්වයක් තුළ තමයි අපිට ජාත්‍යන්තරයක වමේ ව්‍යාපාරයක සමාජවාදී සමාජ සාධාරණත්වයේ පිළිබඳ ප්‍රශ්නේ ඉතාමත් වැදගත්කම තියෙනවා. දැන් සහෝදරව අපි කවුරුත් දන්නවා අපි ධනවාද ජීවත් වෙන්නේ. මේක ගෝලීකරණය කළ කියන ධනවාදයේ වෙළඳපොළ ධනවාදී කියලා මේක හඳුන්වනවා. කොල්ලකාරී වෙළඳපොළ ධනවාදයේ මේක ඇතුලේ අපි දකිමින් ඉන්නවා මිනිස් ජීවිතවලට තියෙන නැස්පැත්තිය මොකක්ද කියලා. මිනිස් ජීවිත දූවිලි බවටපත් කරලා තියෙන්නේ. මිනිසාගේ අඩුගානේ මිනිස්යාගේ ගෞරවය පවා ධනවාදයේ කෙලසලා තියෙනවා. මිනිස්සු ඔක්කොම වෙළඳ භාණ්ඩ බවටපත් කරලා එක්කෝ නැත්නම් වෙළඳ භාණ්ඩ මිලදී ගන්න මිනිස්සු බවටපත් කරලා මිනිස්සුන්ගේ තිබිච්ච අර මිනිස්කම් සියල්ල අවශ්‍ය කරලා තියෙනවා. ඒ නිසා ලෝකේ පුරාම පොදු මිනිසාගේ අයිතිවාසිකම් නොලැබෙන ලෝකයක අපි කවුරුත් ජීවත් වෙනවා. අපි අවුරුදු ගානක් තිස්සේ කියෙව්වා මේ ඉලක්කම් වෙනස් වෙලා නැහැ ලෝකෙට. අපි කතා කරා පෞගේ කාලේ ලෝකේ මේ මහා දියුණු ගැන කතා කරන වෙලාවක මේ තාක්ෂණයේ දියුණු ගැන කතා කරනවා, සංවර්ධන ඉලක්කම් වලින් කියනවා, එක එක රටවල ආර්ථික වර්ධන වේගය ඉලක්කම් වලින් කියනවා. ඒ රටවල ඒක පුද්ගල වත්කම් පිළිබඳ කතා කරමින් ඉන්න වෙලාවක ඔය ඔක්කොම ඒවා වැඩි වෙමින් තියෙනවා කියලා කියන්නේ වැඩි වෙමින් තියෙනවා කියලා කියනවා. ඒ වෙලාවක තාමත් ලෝකේ හැම දවසකම 25000ක් මරනවා කියලා කන්න නැතු. ලෝකේ දිනපතා මිනිස්සු 25000ක් මරනවා කන්න නැතු අපි ජීවත් වෙන ලෝකේ. අපි යවට නැතුව ඇති. නමුත් අපි දන්නවා අප්‍රිකාවේ සමහර ආසියානු රටවල මේ තත්ත්වය තියෙනවා. ඒ වගේම අපි අහලා තිබුණා ලෝකේ පුරාම 21000ක් ළමයි 21000ක් දවසකට මැරෙනවා එක්කෝ ආහාර නැතිකම නිසා නැත්තම් ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නැතිකම නිසා. එතකොට ඒ නිසා හැම තප්පර 4කට සැරයක් ළමයෙක් මරා දාමින් ඉන්නවා එක්ක කුසගින්න නැත්තම් වෛද්‍ය ප්‍රතිකාර නැතිකම නිසා අපි ජීවත් වෙන සමාජය ඇතුලේ. ලෝක පරිමාණයෙන් ගත්තට පස්සේ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් බැසිකලි පහසුකම් නැති ජනතාව, විදුලි බලය නැති ජනතාව, මාර්ග පහසුකම් නැති ජනතාව, ප්‍රවාහන පහසුකම් නැති ජනතාව, නිවාස පහසුකම් නැති ජනතාව ඇත්ත ගත්තොත් මිනිස්සු ඊටමත් බහල් වගේ ජීවත් වෙන කෝටි සංඛ්‍යාත ජනගහනයක් ඉන්නවා. ඒක ඇස්සේ කෝටි ගණන් මුදල් උපයන ධනපති පන්තියක් වෙනවා. සමහර ලෝකේ රටක දල ජාති නිෂ්පාදිත තරම් ආදායමක් තනි මිනිහා උපයද්දී ලෝක ඇතුලේ ජනතාව දුක් විඳින්න ඉන්නේ. නිසා ලෝක ඇතුලේ ඇතිනත ප්‍රතරේ වැඩිලා තියෙන විශාල වශයෙන් ගත්තම පීඩාව වැඩිලා තියෙන සූරකම් වැඩිලා තියෙනවා. ඉතින් ලෝක ඇතුලේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි මට්ටමට ලෝකෙපත් වෙලා තියෙනවා. දැන් අපි ගත්තමත් අපේ රට ඇතුලේ අපි කවුරුත් දකිමින් ඉන්නවා. මේ වෙලාව ගත්තමත් මේ ආණ්ඩුවේ මොන කයිවාරු ගැව්වත් ධනවාදය ඇතුලේ අවුරුදු 71ක් මේගොල්ලෝ පාලනය කරලා තියෙද්දි ධනවාදය ඇතුලේ ආණ්ඩු මාරු වී කොළ පාට නිල් පාට ආණ්ඩු මාරු වී නායකයෝ මාරු වී විවිධ බොරු පොරොන් දිදී අවුරුදු 71ක් පාලනය කරලා තියෙනවා. එහෙම තියෙද්දිත් අපේ රටේ තත්ත්වය මොකක්ද? අපේ රටේ ජනතාවගේ කිසිම ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩු සමත් වෙලා නැහැ. රටක් ලෙස රට පරද්දලා තියෙනවා. අපේ රට ජයග්‍රහණ නැහැ. ඔබ කල්පනා කරලා බලන්නකෝ අපි දන්න කාලෙකදී ජයග්‍රහණය මොකද්ද රටක් ඇටියට ජයග්‍රහණ නැහැ. අපි පරද්දලා තියෙනවා. අපිට මහා දැවැන්ත අවමානයක් තියෙනවා. එක්සත් ජනපදයේ කතාවක් තිබ්බා මේ ඉලක්කම් 13 අවමානය කියලා. ඒ කියන්නේ එක්සත් ජනපදයේ ඔය ලෝකෙට තියෙන එක්සත් ජනපදයේ ලොකු උනාට ලෝකෙට ණයයි. ණය එකතු කරාම ණයට ලිව්වට පස්සේ ලියන්නේ ඉලක්කම් 13 කිල්ල. ඒ නිසා මේ පැත්තම ඉලක්කම් 13 අවමානය කියලා එක්සත් ජනපදයේ කට්ටිය කිව්වා ඒක. අපිටත් ඒ අවමානය තියෙනවා. ඉලක්කම් 13ක් නැති වුණාට. අපේ රට ගත්තමත් අපි දන්නවනේ දල වශයෙන් ගත්තොත් එහෙම අපේ රටේ ණය ප්‍රමාණය රුපියල් කෝටි දසලක්ෂ ඉක්මවා තියෙන්නේ කියලා. රුපියල් කෝටි දසලක්ෂයක් ඉක්මවපු එක පුරවැසියා රුපියල් ලක්ෂ 5කට පොඩක් වැඩි ප්‍රමාණයක් ණය කරපු රටක අපි ජීවත් වෙන්නේ. ඒක අවමානයක් රටකට. ණයට කාලා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ණයට කාලා ජීවත් වෙනකොට ණය ගත්තුන් හැමතිස්සෙම ණය දීපුවා හැමතිස්සෙම කරදර කරනවා. බලපෑම් කරනවා.
ඒ නිසා රටකට ණය ගත්තු අයට ණය හිමියාට යටත් වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි හම්බන්තොට වරාය ලංකාවට නැති වෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ ණය අරගෙන බෙර ගහලා රබන් ගහලා රත්නිය පත්තු කරලා මගුල් කාලා හදපු විවෘත කරපු හම්බන්තොට වරායනේ. හැබැයි ඒක බදු දෙන අවුරුදු 99කට ඇයි ඒ? ගත්තු ණයට ගෙවා ගන්න බරුණාට පස්සේ ණයකාරයා ණය දීපු ණය හිමියා බලපෑම් කරනකොට ණයට හදපු යෝජනා ක්‍රමය දීලා දාන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඒක රටට පරාජයක් ඒක. තව දෙන්නේව ලෑස්ති කරලා තියෙන්නේ. මත්තල ගොන්තර පොලත් දෙන්න හිතන් ඉන්නේ. තෙල් ටැංකි ටික ත්‍රිමාලේ ඒකත් දෙන්න හිතන් ඉන්නේ. ඉඩකඩම් ටික විකුණන්න හිතන් ඉන්නේ. නිසා දෙන්න හදන ගොඩාක් ಜಾති තියෙනවා. නිසා රටක් ලෙස ගත්තොත් එහෙම අපි දිනපතා පරාජයටපත් වෙමින් තියෙනවා. ජයග්‍රහණ මොකක්වත් නැහැ මේ ධනවාදී ඇතුලේ. ධනවාදයට රටක් දිනවන්න බෑ. ඒක පැහැදිලි. පුළුවන් ණය කරන්නයි, පාවා දෙන්නයි, පරද්දන්නයි විතරයි. දැන් ගත්තමත් අපි දන්නවා මේ ආණ්ඩුව ගත්තමත් එක්සත් ජනපද දෙකෙන් ගිවිසුම් ආරක්ෂක ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. එක්සත් ජනපද සමග. ගිවිසුම් දෙකක් දැන් තියෙනවා. ඒ ආරක්ෂක ගිවිසුම් අත්සන් කරලා එක්සත් ජනපද හමුදාවන්ට අපේ රට ඇතුලේ යුද්ධමය පහසුකම් ලබා ගැනීම තත්ත්වය හදා දීලා තියෙනවා. එතකොට අපේ රටට පරාජයක් ඒක. අපේ රට අවමානයක් ඒක. අනුන්ගේ යුද්ධ වෙනුවෙන් අපේ රටක් පාවිච්චි කරන්නේ මොකටද? අනුන්ගේ හමුදාවට අපි මොකටද අපවස්ථාන කරන්නේ? උදව් ලබා දෙන්නේ. ඒව සිද්ධ වෙන්නේ හැමදාම ලෝකේ වෙලා තියෙන කොහමද? රටවල් අල්ලගත්තට පස්සේ ඒ යටත් රටවල් තමයි පාවිච්චි කරගත්තේ තමන්ගේ යුද්ධමය මධ්‍යස්ථාන හැටියට. අද රිජුලසයටත් නැති වුණාට වක්‍රාකරංගුල අපි යටත් කරගෙන ඉන්නේ. නිසා අපේ රට තාමත් නිදහස නැති රටක්, අභිමානය නැති රටක්, අවමානයටපත් කරපු රටක් අපේ රට. ධනවාදයේ ප්‍රතිඵලය ඒක. නිසා ධනවාදයට බෑ රටකට අභිමානය අරන් දෙන්න. ධනවාදයට බෑ රටක ජනතාවට අභිමානය අරන් දෙන්න. ඒක එහෙම තමයි තියෙන්නේ. ජනතාවගේ පැත්තෙන් ගත්තම අපි කවුරුත් දන්නවා. දෙවෙන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා. දැන් මේ දවස් ගත්තමත් ඔය අයවැය කියන කතාව ගත්තම නේද? දැන් අයවැය අහන් හිටියට පස්සේ ගොඩක් ಜಾති වුණා නේද? ඒවා තියෙන වැඩිපුර රේඩියෝ එකකින් ඇහුනේ මොකද්ද? වැඩිපුරම තිබෙන ණය යෝජනා ක්‍රම. නිසා ඇත්ත ගත්තොත් මේක අයවැයට වඩා ණය වැයක් කිව්වම හරියි. දැන් රට ණය කරලා තියෙනවා. රුපියල් කෝටි දසලක්ෂයට වැඩි. අයවැයෙන් හදන්නේ මොකක්ද ආපස්සට? මිනිස්සුන්ගේ අවස්ථාව ඉටු කරනව වෙනුවට ඒවා ඉටු කර ගැනීම මිනිස්සුන්ට බාර දීලා ඒ වෙනුවෙන් හදනවා ණය යෝජනා ක්‍රම. ඇත්ත ගත්තොත් එහෙනම් මිනිස්සුන්ගේ වුණා ඉටු කර දෙනව නෙවෙයි. මිනිස්සුන්ගේ වුණාව පාවිච්චි කරලා ණයක් දීලා ඒකෙන් ආයි පොලියක් ගන්න මේ හදන්නේ. ওই ණය දෙන්නේ නිකන් නෙවෙයිනේ පොලිත් එක්කෙන්නේ. ඒ නිසා මිනිස්සුන් හැමතිස්සෙම ණයටකට ගහලා ඒ කියන්නේ මොකද්ද? වර්තමානයේ ජීවත් කරනවා අනාගතයේ උගසර තියලා. ඕනම රටක් ඕනම පුද්ගලයෙක් ණයට ජීවත් වෙන කෙනා මොකද්ද? ණයට ජීවත් වෙනවා කියලා කියන්නේ ණයට කරනවා කියලා කියන්නේ වර්තමානයේ ජීවත් වෙනවා අනාගතය විකුණලා. අද අපි ජීවත් වෙන්නේ අනාගතය හම්බ කරන්න ඉන්නේ වෙයි. අනාගතය හම්බ කළා මේක ගෙවන්න ඕන. දැන් මිනිස්සු එහෙම නෙවෙයි නුනකම තියෙන්නේ. මිනිස්සු වර්තමානයේ ජීවත් වෙන හරනම් මොකෙන්ද? අතීතය උපයාගත් දේවල් වලින්. මිනිස්සු වර්තමානයේ ජීවත් වෙන්නේ හරනම් අතීතය උපයාගත් දේවල් වලින්. හැබැයි අපේ රටවල එහෙම නෙවෙයි. අනාගතේ උපයන්න බලන් ඉන්න දේවල් වලින් තමයි වර්තමානයේ ජීවත් වෙන්නේ. ණයට කරනවා කියන එකේ තේරුම මේක. එතෙන්ට රටක් ගෙනාවේ කවුද? ධනවාදය ගෙනාවේ. මේ ආණ්ඩු ගෙනාවේ. ඒක තමයි අපි කියන්නේ ධනවාදයට මොන පැලස්තර දැම්මත් මොන ලස්සන කතන්දර මොනවා කිව්වත් මේ අපේ රටවල තියෙන මූලික ප්‍රශ්න එකක්වත් විසඳන්න බෑ. ඒක විසඳන්න පුළුවන්කම තියෙන වෙන කාටවත් නෙවෙයි සමාජවාදයට විතරමයි. ඒක ආයි සත්‍යයක්. ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට තමයි අපිට මොකක්ද ඕනකම තියෙන්නේ? ජාත්‍යන්තරවාදී පිළිබඳව අදහසක් හැඟීමක් ඕන වෙන්නේ. ඒ නිසා දැන් මෙන්න මේ බිඳවැටීමත් එක්ක ආර්ථික බිඳවැටීමත් එක්ක අනිත් පැත්තට අපි කවුරුත් දකිනවා ලෝකේ පුරාමත් අපේ රටවලත් ආර්ථික බිඳවැටීමෙන් එහාට ගිහිල්ලා මේක සමාජීය පරිහානියක් දක්වා ගිහින් තියෙනවා. එතකොට ආර්ථිකය පිරීලා, දේශපාලනය පිරීලා, සමාජය පිරීලා, මනුස්සකම් පිරීලා, සමගිය නැති වෙලා නිසා අපි මනුෂ්‍යත්වයේ නැති රටක ජීවත් වෙමින් ඉන්නේ. දැන් මීට අවුරුදු 150කටත් එහා එංගල්ස් කියනවා මාක්ස්වාදී මූලික ලේඛන හදන කාලේ එංගල්ස් කිව්වා මානව සංහතිය එක්කෝ සමාජවාදය කරා පෙරට නැත්තම් ලේච්ඡත්වය කරා ආපස්සට යා යුතු තීරණාත්මක සම්දිස්ථානක ඉන්නවා කියලා. අවුරුදු 150කට කලින් කිව්වා. නමුත් බලාපොරොත්තු වෙච්ච විදිහට අත්‍තර ගත්ත මානව සංහතිය සමාජවාදය කරා පෙරට ගියේ නැහැ. යන්න හම්බුන්නේ නැහැ, යන්න දුන්නේ නැහැ. ඒක ප්‍රතිඵලය තමයි මානව සංහතිය ලේච්ඡත්වය කරා ආපස්සට ගියා. දැන් අපි දකිමින් ඉන්නේ ඔක්කොම දේවල් මොනවාද? දැන් මේ අපි දකිමින් ඉන්නේ ඔක්කොම දේවල් ම්ලේච්ඡත්වයේ සලකුණු. මවක් තමන් වදාපු දරුවා මග දාලා යනවා නම් ඒක ම්ලේච්ඡත්වයේ සලකුණක්. අපි දැක්ක මේ පෞද්ගලික ප්‍රවෘත්තියක් තිබ්බ මොකද්ද ඔය කොහේ හරි ගෙදරක ත්‍රිවිල් එකක් ඇතුළේ ළමෙක් තියලා ගියා කියලා. ගෙදර කට්ටියට ඇහුණලු පොඩි ළමෙක් කනනෝ. ඇවිල්ලා බැලුවලු එළියට ත්‍රිවිල් එකෙන් ඇහෙන්නේ මේක යට බැලුවා ඒත් නැහැ, උඩ බැලුවෙත් නැහැ. පස්සේ අර වහපු
ආවරණ ඉවත් කළ බලනකොට ෂීට් එකකට ළමෙක් තියලා ගිහිල්ලා කියලා. මේ ප්‍රවෘත්තියක් තිබ්බා. එතකොට ඒ කියන්නේ අම්මලා කොතරම් ආදරේ දරුවන්ට. සමහර අම්මලා ඉන්නවා දරුවෝ නැතුණාට පස්සේ පිස්සු හැදෙනවා. හැබැයි එහෙම රටක මවක් දරුවෙක් කියලා යනවා නම් ඒක මවගේ ප්‍රශ්නයක් නෙවෙයි. මවගේ ප්‍රශ්නේ සමාජයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ මවට දරුවා ලැබුණේ කොහොමද? ඒක සමාජයේ පිළිගන්නවද නැද්ද? ඒ දරුවා හදාගන්නේ කොහොමද? විවාහයක් තිබුණාද නැද්ද? සමාජ ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් අම්ම කෙනෙක් දරුවෙක් දාලා යන්නේ නැහැ. ඒ සමාජ ප්‍රශ්නේ අවසන් ප්‍රතිඵලය තමයි අපි අර අම්මට ඇඟිල්ල දික් කළා කියන්නේ මොකද දරුවා දාලා ගිල්ලා කියලා. එතෙන්ට වැටලා තියෙනවා. ඒ කියන්නේ අම්ම නෙවෙයි මිලෙච්ච අතර ගිහින් තියෙන්නේ සමාජයේ මිලෙච්ච අතර ගිහින් තියෙනවා. අනිත් පැත්තට. ඒ මුසල් දෙන්නේ. ඊට පස්සේ අපි ඕන තරම් අහලා තිබුණා වැඩිහිටියන්ව නේද කූඩුවේ දාලා දොර වහලා තියෙන අයව කාමරස්සේ දාලා දොර වහලා තියෙන අයව වැඩිහිටියන්ව අපි එහෙම දැකලා තියෙනවා. වැඩිහිටියන්ට සලකන්නේ නැති සමාජයක් හැදලා තියෙනවා. පොදුවේ නෙවෙයි විශේෂයෙන් හැටියට තමයි තියෙන්නේ. නමුත් එහෙම වෙලා තින්නේ ඇයි මේ සමාජයට එහෙම කරගන්න බැරි කරලා තියෙන්නේ. වැඩිහිටියෝ දරුවෝයි අපේ පුද්ගලික වගකීමට දීලා තියෙන්නේ. මිනිස්සු කියන්නේ සමාජ සත්තු. සමාජ සත්ත්වය. මිනිස්සු තමන්ට පුළුවන් දවසේ සිට වැඩ කරන්නේ සමාජයක් වෙනුවෙන්. කවුරුවක්වත් තමන් වෙනුවෙන් වැඩ කරන්නේ අපි නිකන් බැලු බැලමට දැක්කම තමන් වෙනුවෙන් වැඩ කරනවා කියලා තමන් වෙනුවෙන් වැඩ කරන්නේ සමාජයකට වැඩ කරන්නේ. කර්මාශාලාවේ වැඩ කරන අය, ගොවි පොලේ වැඩ කරන අය, ෆැක්ටරි වැඩ කරන අය, ඊට පස්සේ අපි ගත්තොත් ඔය කාර්යාල වැඩ කරන කට්ටිය මේ හැම කෙනාම කරන වැඩේ අවසන් ගත්තොත් එන්නේ සමාජමයයි. සමාජයට ඒක එන්නේ. මිනිස්සු සමාජමය නම් මිනිස්සුගේ රැකවරණය මොකක්ද වෙන්න කම තියෙන්නේ? එකක් සමාජමය වෙන්න ඕන. හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ප්‍රාග්ධනීය සමාජමයයි, ශ්‍රමය සමාජමයයි, නිෂ්පාදන සමාජමයයි, මේ ඔක්කොම ಜಾති සමාජමයයි, සේවාව සමාජමයයි. ඒ වුණාට ජීවිතේ පෞද්ගලිකයි. දරුවෝ තනියෙන් බලා ගන්න. අම්මා තාත්තා තනියෙන් බලා ගන්න. තනියෙන් හොයාගෙන කන්න. ගෙයක් තනියෙන් හදා ගන්න. ප්‍රාණ පාසුකම් තනියෙන් හදා ගන්න. දැන් මේ අපි අරුබුද ගොඩක් එක නිසා තියෙන්නේ මේ. දැන් ඔය ගෙයක් නිවාස සිහිනය කියලා එකක් එන්නේ අය අපිට. නිවාස සිහිනයක් එනවනේ. දැන් ඔය එන්නේ එහෙම එකක් නිවාස සිහිනය. Tamanට තනියෙන් ගයක් හදා ගන්න. රටක පාලනික වාක්‍යම තමයි මේ රටේ පුරවැසියන්ට නිවාස පහසුකම් හදා දෙන එක. තනියෙන් හදන්න ගියාට පස්සේ තමයි අපිලිවල එන්නේ. ප්‍රශ්න ගොඩක් එනවා. පරිසර ප්‍රශ්න ගොඩක් එන්නේ ඒකත් එක්කෙන් තමයි. ණයක් දුන්නාට පස්සේ ගයක් හදන්න කොහෙද ගිය හදන්නේ? ඊට පස්සේ ඉදමක ප්‍රශ්න එනවා. ඒක ඕන තැනක ගිය හදන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ හදන්න කවුද උපදෙස් දෙන්නේ? උදව් දෙන්නේ කවුද? Tamanගේ අතේ සල්ලි වලින් හදා ගන්න ඕන. ඒතකොට ඒකෙන් පරිසරය රැකෙයිද මොකක්වත් අදාළ නැහැ. කොහොම හරි ගෙපලක් අටව ගන්න බලන්නේ. ඉතින් අපිලිවෙලක් ගොඩක් හැදෙනවා. ප්‍රශ්න ගොඩක් නිර්මාණය කරනවා. මොකද විධිමත් ලෙස ආණ්ඩුවක් මැදිහත් වෙන්නේ නැහැ. ඒකට නිසා ගේ තනියෙන් හදා ගන්න ඕන. වාහනේ තනියම ගන්න ඕන. දැන් අපි කතා කරන මේ මොනවාද ගත්තොත් එimhe ඔය රට වාහන තදබදී. ඒකේ මූලිකත්වය කොතනද තියෙන්නේ? දැන් මිනිස්සුන්ට ගමන් බං යන තියෙනවා. ධනවාදයේ අපිව ඕන් නැති තරම් ඇවිද්දවනවා. ලෝකේ කටවල එහෙම කරන්නේ නැහැ. මාතර ජීවත් වෙන කෙනාට දිනපතා කොළඹෙන බල කළ දෙන රස්සාවට. ඇයි ඒ? එක්කෝ යට මාතරින් රස්සාව දෙන්න ඕන නැත්නම් යට කොළඹින් ගියක් දෙන්න ඕන. කොළඹ කිට්ටුවෙන්. එහෙම දෙන්නේ නැති නිසා මාතර සිට කොළඹ යනවා දිනපතා. ගාල්ල සිට කොළඹ යනවා දිනපතා. එතකොට දිනපතා ලක්ෂ ගණක් එහෙන පිට යන්න ඕන. අනවශ්‍ය වියදමක් සහ කරනවා. ඒවා සැලසුම් කරන ධනවාදයට බෑ. කරන්නේ නැහැ. ඊට අමතරව ගත්තාන් පස්සේ ඒ සඳහාන පහසුකමක් නැහැ. කෝච්චි දෙක තුනයි තියෙන්නේ. ඔය නිතර කැඩෙනවා. පීල්ලෙන් පයින්නෝ නේද? වැඩිපුර තියෙන පීල්ලෙන් පයින්න කෝච්චිනේ. පීල් යන කෝච්චි නෙවෙයි. හරි. එහෙන් පයින්න ඊට පස්සේ බස් ටික ඇදිනවා. අපිට මතකයි එක්තරා කාලයක 1974 කලින් තිබුණේ ලංගම ඊට කලින් පුද්ගලිකව තිබ්බා. නමුත් ඔය 56 ජනසතු කරාට පස්සේ ලංගම තිබ්බා. ලංගම බස් ටිකයි තිබ්බේ. පහසුකම් නැහැ යන්න බැරි වුණා. ඊට පස්සේ ඒ යන්න බැරි වුණාට පස්සේ 1977 ජයවර්ධන මහත්තයාලා මොකද කරේ? හැදුවා පෞද්ගලික බස් සේවය ආරම්භ කළා. පෞද්ගලික බස් සේවය නිකන් පටන් ගන්නකොට පොඩ්ඩක් හොඳ වගේ තිබුණාට ඒක වැඩකුන්නේ නැහැ. පස්සේ ඒක ඊට හපන් වුණා. දෙකම අරුබුදයක් බවටපත් වුණා. දැන් දෙකේම යන්න ඉඩමදි යන්න විදිහක් නැහැ. ඊට පස්සේ මොකද කරේ? ධනවාදී. ධනවාදී කියන උත්තරය තමයි අපිට මොකද්ද? ඔබේ ප්‍රවාහන අවශ්‍යතාවය ඔබ සපුරා ගන්න. ඒක එහෙම කිව්වේ නැහැ. වෙන ක්‍රමයකට කිව්ව මොකද්ද? අපිට කිව්වේ තමයි නරකද ඔබටම වාහනයක් ගත්තොත්. මේ තෝට මිනිස්සුත් හිටියේ මේ කතරෙන් මිදෙන්න දෙයක් නැතුව බස් වල තෙරපිලා ගිහලා යන්න බැරුව. Tamanට වාහනයක්. එහෙම සංකල්පයක් ගෙනාවා. එහෙම සංකල්පයක් ගන්නට පස්සේ ඒකට අග්ගල් ධනවාදය තුල වැඩ කරනවා. අපි හැමෝම කල්පනා කරා Tamanට වාහනයක් ගත්තොත් ලේසි. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම තෙරපෙන්න ඕනේ. හැබැයි සල්ලි තිබුණේ අතේ. ඊට පස්සේ මොකද කරේ? ධනවාදයට ඒකට උත්තරයක් තිබ්බා. ධනවාදයේ උත්තර ගෙනාව මොකෙන්ද? ලීසින් සමාගමට කියලා කිව්වා රයිට් ඔබ වාහනයක් ගන්න අපි දෙන්නම් ණයක් ඔබට. ලීසින් සමාගම ණයක් දුන්නා. ඉන්දියාවේ කම්පැනි කාරෝ ලාභයට පොඩි වාහන හදලා ඉවුව මෙහෙට. ඊට පස්සේ ජනතාව අනාගත කුසට තියලා ණයක් අරගෙන වාහනයක් ගත්තා. ගේ හැදුවෙත් ණයට වාහනේ ගත්තෙත් ණයට. දැන් ප්‍රශ්නේ මොකද්ද? කලින් හම්බ කරේ ජීවත් වෙන දැන් හම්බ කරන්න ඕනකම තියෙනවා. වාහනේ වාරික ගෙවන්න ඕන, නිවාස වාරික ගෙවන්න ඕන. ඒ නිසා දැන් කලින් හම්බ කරා වගේ 3-4 ගුණයක් හම්බ කරන්න ඕන. නමුත් එහෙම මාධ්‍යයක් තිබුණෙත් නැහැ. ඊට පස්සේ ඒ જાති වාහන ගොඩක් ගත්තා. වාහනේ අයිතියක් නැහැ පැද්දට.
වාහනේ අයිතිය ලීසින් සමාගමට. හැබැයි අපි පදිනවා. ඒ જાති වාහන ටික ඔක්කොම වටන මහා පාරට. දැන් මහා පාරේ මොකක්ද තියෙන්නේ? මහා පාර තියෙනවා තදබදයක්. වාහන තදබදයක් තියෙනවා බේර ගන්න බැරි. කොළඹ නගරේ මම හිතන්නේ මේ වෙනකොට රථ වාහන වේගය පහුගිය අවුරුද්දක අපිට කිව්වා කිලෝමීටර් 12යි කියලා පැයට. දැන් 12ට වඩා අඩු වෙලා ඇති අනිවාර්යයෙන්ම. දැන් 18ටවත් බහැලා ඇති ඕක. තව අවුරුදු දෙක තුනක් යනකොට මෙහෙම ගියොත් එහෙම මේක සාමාන්‍යයෙන් කිලෝමීටර් 6ට බහින්න පුළුවන්. වාහන වලින් යන වේගය. එතකොට ඊට වඩා හොඳ වෙනවා. පයින් ගියාම මොකද සාමාන්‍ය මිනිහෙක්ගේ පයින් යන වේගය පැයට කිලෝමීටර් 6යි නිසා. එතෙන්ට ඇවිත් තියෙන මොකද ඒ කියන්නේ ධනවාදය අපිට කියන්නේ මොකද්ද? ඔබේ ප්‍රශ්නය ඔබ අපි වෙනුවෙන් වැඩ කරන්න. හැබැයි ඔබේ ප්‍රශ්නය ඔබ බේරගන්න. ගේ ඔබ හදාගන්න. වාහනේ ඔබ හොයාගන්න. අනිත් ඒවාත් ඔබ කරගන්න. ඕක තමයි තියෙන්නේ. ඒකෙම උනාට පස්සේ හැම මිනිහටම සිද්ධ වෙන මොකද්ද? තමන්ගේ ප්‍රශ්නේ තමන් කරගන්න මහා තරංගයකට යම් සිද්ධ වෙනවා. අධ්‍යාපනයේ තරංගයක් ඇවිත් තියෙන ඒකට. ප්‍රවාහනේ මේ අරුබුදේ ඒකට. සෞඛ්‍ය සේවයේ අරුබුදේ ඒකට. නිසා මේ ඔක්කොම එතෙන්ට ගියාට පස්සේ මනුෂ්‍යත්වය නැති වෙලා යනවා. දැන් අපි මේ පොගේ කාලෙත් අපි කතා කරේ දැන් අපේ සෞඛ්‍ය සේවාවේ තැනක් ගත්තොත් එහෙම සෞඛ්‍ය සේවාවේ විශාල අරුබුදයක් තියෙනවා. දැන් වෛද්‍යවරුත් කතා කරමින් මොකද්ද? දැන් ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා වෛද්‍ය රක්ෂණයක් දෙන්න. දැන් සමහර තැන්වල තියෙනවා වෛද්‍ය රක්ෂණයක් දෙන්න. සේවකයන්ට. දැන් ওই බැංකුවල හැරෙමේ තියෙනවා. එතකොට ඒ වෛද්‍ය රක්ෂණයක් දුන්නාට පස්සේ ඒ රක්ෂණයෙන් මුදලට වෛද්‍ය පසුකම් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපේ රටේ තියෙනවා වෛද්‍ය සේවාවේ අංශ දෙකක් තියෙනවා. එකක් තමයි පෞද්ගලික අංශය අනික රාජ්‍ය අංශය. රාජ්‍ය අංශය ටික දුබල වෙමින් තියෙනවා. දැන් අර වෛද්‍ය රක්ෂණ දුන්නාට පස්සේ මේ ගත්තම ජනතාවගේ මුදල් වෛද්‍ය රක්ෂණය තුල තියෙනවා. එතකොට මොකක් හරි ආයතනයේ වැඩ කරන කෙනා මේ රක්ෂණයෙන් වැඩ ගන්නේ කොහොමද? ඒ රක්ෂණේ පාවිච්චි කරනවට පස්සේ ඒ රක්ෂණේ විදන් කරලා පුද්ගලික රෝහලක බෙහෙත් ගන්න. පුද්ගලික රෝහලක නතර වෙලා ඉන්නවා. දැන් සමහරු හිතන් ඉන්නවා මේ රක්ෂණේ නොගත්තොත් අපරාධ කියලා. අවුරුද්දකට සැරයක් ගාණක් වෙන් වෙනවා. ඒක නොගත්තොත් එම් අපරාධ කියලා හිතන කට්ටියක් ඉන්නවනේ. ඒගොල්ලෝ කරන දේ තමයි නිකන් හරි ඉඳලා දවස් 3ක් 4ක් ඉඳලා යනවා කියලා කල්පනා කරලා ගිහලා නතර වෙලා පොඩ්ඩක් ඔය පරීක්ෂණ කීපයක් කරගෙන පොඩ්ඩක් නතර වෙලා ඉඳලා යනවා. එතකොට මොකද වෙන්නේ? අර සල්ලි ටික යනවා අර පුද්ගල රෝහලට. එතකොට රජයේ මුදල් වලින් පෞද්ගලික අංශය කොට නගනවා. දැන් මේක තරක අනුකූල ගත්තොත් එම රාජ්‍ය මුදල් වලින් පෞද්ගලික අංශයක් හදනවා. රාජ්‍ය අංශය දුබල කර යවනවා. සෞඛ්‍ය සේවයේ තියෙන එක අරුබුදයක් මේක. ටිකක් බරපතලයි මේක. අනික් කාරණේ මොකද්ද? දැන් සෞඛ්‍ය සේවයට පෞද්ගලික අංශය ඇවිල්ලා ලෝකෙත් තියෙනවා. හැබැයි සමහර තැන්වල පොඩි විනයක් පාලනයක් සහිත නම් අපේ රටවල එහෙම නැහැ. එතකොට පෞද්ගලික අංශය ආපු ගමන්ම සෞඛ්‍ය සේවයේ තැනකට පෞද්ගලික අංශේ ව්‍යාපාරයක් වුණා මේක. ව්‍යාපාරවල අරමුණක් තියෙනවා අපිට කවුරුත් දන්න. ව්‍යාපාරවල අරමුණ තමයි ලාභ ලැබීම. එතකොටම සෞඛ්‍ය සේවය සේවාවක සිට ලාභ ලැබීම දෙයක් බවට පත් වෙනවා. ලාභ ලබන්න පුළුවන් කොහොමද? ඕන ව්‍යාපාරයක ලාභ ලබන්න නම් තමගේ නිෂ්පාදන අලෙවි කරන්න ඕන. ඒකට පාරිභෝගිකයෙක් ඉන්න ඕන. તો සෞඛ්‍ය සේවයේ පාරිභෝගිකයා කවුද? සෞඛ්‍ය සේවයේ පාරිභෝගිකයන් ලෙඩා. එතකොට කිසියම් ව්‍යාපාරයක් වැඩිපුර ලාභ ලබන්න නම් පාරිභෝගික වෙන්න වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? එතකොට සෞඛ්‍ය සේවය පෞද්ගලික අංශයට ගියාට පස්සේ මේක ව්‍යාපාරයක් වුණාට පස්සේ ලෙඩ්ඩු වැඩි වෙන්න ඕන. ලෙඩ්ඩු වැඩි වෙන්න ඕන. ලෙඩ්ඩු වැඩිපුර බෙහෙත් බොන්න ඕන. වැඩිපුර පරීක්ෂණ කරගන්න ඕන. වැඩිපුර ඔපරේෂන් කරගන්න ඕන. එතකොට ලෙඩ්ඩු අඩු කිරීමේ සෞඛ්‍ය ක්‍රියාවලියක් නෙවෙයි අපිට තියෙන මොකද්ද? ලෙඩ්ඩු වැඩි කිරීමේ සෞඛ්‍ය ක්‍රියාවලිය. ඉතින් උතන තමයි තියෙන්නේ. දැන් මේ පහුගිය දවසක ඔය අපි පොඩි අධ්‍යාපන වැඩක කතා බහ කරනකොට අපේ ඔය දොස්තර මහත්තයෙක් අපිට වැඩ කරන යා මේ කිව්වා මේ දවස්වල ඒගොල්ලෝ අතර තියෙන කතාව. මම ඔය රැස්වීමලත් කිව්වා. යා කිව්වා දැන් ඔය අපේ සමාජයේ ඉස්සර තිබුණ පොඩි අදහසක් මේ බෞද්ධ සාහිත්‍යයෙන් ආපු ආරෝග්‍ය පරමාලාභ කියලා. ආරෝග්‍ය පරමාලාභ ඒ කියන්නේ නිරෝගීකම උතුම් ලාභයයි. ඒක තමයි තිබුණේ. දැන් ඒගොල්ලෝ අතර කතාවක් තියෙනවලු මොකද්ද? ආරෝග්‍ය පරමාලාභ කියලා. ආරෝග්‍ය පරමාලාභ. රෝගියෙක් ආවොත් ඒක පරමාලාභය. දැන් මේ සෞඛ්‍ය සේවය ආරෝග්‍ය පරමාලාභ වල සිට ආරෝග්‍ය පරමාලාභ දක්වා වෙනස් වෙලා තියෙනවා. එතකොට මේ හැම එකම මොකක්ද පෙන්වන්නේ? සමාජයේ ගමන් කළ තියෙන ඉස්සරහට නෙවෙයි පස්සට. ලේච්ඡත් එක්ක කරා. ඒකේ ප්‍රතිඵල ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම කරන්න ඕනේ අපිට තේරෙනවා. ඒ නිසා අපි මොන පැත්ත ගත්තත් ධනවාදය තුලේ මානව සමාජය ඇදගෙන ගිහින් තින්නේ ලේච්ඡත්ේ කරා. වැරදි පැත්ත කරා. ඒ නිසා තමයි අපි දකින්නේ දැන් මේකට විසඳුමක් ඕන. විසඳුම මොකද්ද? ඊට පැහැදිලි ධනවාදයේ මේ අරුබුදයට වෙන මොකක්වත් උත්තර නැහැ. පැලස්තර නැහැ. අත්හදා බැලීම් නැහැ. එක එක නාමකරණ අදාළ වෙන්නේ නැහැ. මේකට උත්තරේ
එකයි තියෙන එක තමයි මොකද්ද? ධනවාදයේ අර්බුදයට තියෙන එකම විසඳුම සමාජවාදය පමණයි. සමාජයක් ගුණකම් පමණයි. එතකොට ඒක ගොඩනගන්න තමයි අපිට මොකද්ද? ජාත්‍යන්තරවාදය, ජාත්‍යන්තර සහයෝගය කියන කොන වෙන්නේ ගොඩනගන්නත් ඕන. බලය ගන්නත් ඕන. බලය ගත්තට පස්සේ බලය පවත්වා ගන්නත් ඕන. සමාජවාදය ගොඩනගන්නත් ජාත්‍යන්තර සහයෝගය ඕන. ඒ නිසා ජාත්‍යන්තරවාදය කියන එක සමාජවාදෙත් එක්කෙන් වෙන් කරන්න බැරුව ගැට ගැහිලා තියෙනවා. ඒතර සෞදුන් තේරෙනවා කම අපි ජාත්‍යන්තරවාදය ගැන කතා කරන්නේ ඇයි කියලා. අපි ජාත්‍යන්තරවාදයෙන් ඉස්සේ පෙනින්නේ ඇයි කියලා. ලෝකේ ඕනෑම කොමියුනිස්ට්වාදියෙක්, සමාජවාදියෙක්, කොමියුනිස්ට්වාදියෙක් වන අතරම අනිවාර්යයෙන්ම ඔහු ජාත්‍යන්තරවාදියෙක් වෙන්න ඕන. ඔහුට අයිති නැහැ. ඔහුට කිසිම අයිතියක් නැහැ පටු ජාතික සීමාවක් තුල කල්පනා කරමින් ඉන්න. මොකද අපේ රටවල ගත්තොත් එම සමහර වමේ කියා ගන්න අය ඉන්නෝ ජාතිකවාදීන් නෙවෙයි. ජාතිකවාදීත් වෙලා තව ජාතිවාදීත් වෙලා නේ. පටුම තැන් වලට ගිහිලා තිනේ. ඒක මාක්ස්වාදයට, කොමියුනිස්ට්වාදයට, සමාජවාදයට දාලයක් නෙවෙයි. කොමියුනිස්ට්වාදීන්, සමාජවාදීන්, ජාත්‍යන්තරවාදීන්. අපිට මිනිස්සුන්ගේ පාටද, අපිට පාට භාෂාව, ආගම, ඉන්න රට ඒවා කිසිවක් අදාළ නැහැ. මොකද්ද? ලෝකයේ මිනිස්සු පීඩාවටපත් වෙලා නම් වුණ ඔක්කොම අපි එකම සහෝදර කණ්ඩායමක්. නේ? ලෝකයේ මිනිස්සු පීඩාවටපත් වෙන පීඩාවටපත් වෙච්ච මිනිස්සු ඔක්කොම එක සහෝදර කණ්ඩායමක්. ලෝකේ වැඩ කරන මිනිස්සු ඔක්කොම එක කණ්ඩායමක්. ඒක ඇතුළේ තියෙන පාට වෙනස්කම් කිසිවක් අදාළ වෙන්නේ නැහැ අපිට. කොමියුනිස්ට්වාදී හිතන ඕනේ එහෙම. ඒ නිසා එවැනි චින්තනයක් මේක ඇතුළේ අපිට ඕනලා තියෙනවා. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. දැන් මේක නිසා අපිට අලුත් තත්ත්වයන් ගණනක් මතුවලා තියෙනවා. අපි ඒක කෙටියෙන් කතා කරලා අපේ සාකච්ඡාව අවසන් කරගමු. අපිට සංවාදයක් කරගන්න තියෙන නිසා. මොකද්ද ඒ? දැන් එක පැත්තෙන් ගත්තොත් එහෙම ධනවාදය අර්බුදයටකින් යල් පැනලා තියෙනවා. අධිරාජ්‍යවාදී අර්බුදයටකින් යල් පැනලා තියෙනවා. හැබැයි ධනවාදී අර්බුදයට කියලා යල් පැන්නට අධිරාජ්‍යවාදී අර්බුදයට ගියාට ඒක විසින් සමාජවාදී ජයග්‍රහණ අත්පත් කර දෙන්නේ නැහැ. ඇයි ඒ? සමාජවාදී ව්‍යාපාර තියෙන කිසියම් පසුබෑමක ජාත්‍යන්තරවාදයේ බිඳ වැටලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි මෙන්න මේක පුරවන්න ප්‍රවණතා දෙකක් එනවා. ප්‍රවණතා දෙකක් එනවා. එක පැත්තකින් එනවා ප්‍රවණතාවයක් මොකද්ද? ෆැසිස්ට්වාදී. ෆැසිස්ට්වාදී හැඩේ ආණ්ඩුව. ඒ කියන්නේ ධනවාදයේ දුබලයි සම්ප්‍රදායික ධනපති පාලනයන්ට, සම්ප්‍රදායික ධනපති ආණ්ඩුවලට, සම්ප්‍රදායික ධනපති නායකයින්ට ධනවාදී අධිකරණ යන්න බෑ. වමේ ව්‍යාපාරයේ වර්ධනය වෙන්න පටන් ගන්න තියෙනවා. වමට බලයට එන්න බැරුණාට වමේ ව්‍යාපාරය ශක්තිමත් වෙලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ කල්පනා කරනවා දැන් ධනවාදී අධිකරණ යන්න නම් ටිකක් ඒකාධිපති එන්න ඕන. ෆැසිස්ට් පන්නේ අය එන්න ඕන. ඒක තමයි ලෝකේ බොහෝ රටවල මේ ධනවාදී අර්බුදයට ෆැසිස්ට් පන්නේ ඒ හැඩේ පාලකේ තෝරන්නේ. දැන් දිගට තියන්න බෑ. එක්සත් ජනපදයේ වුණත් ගත්තම ට්‍රම්ප් එන්නේ නිකන් නෙවෙයි. තරකානුකූලව එන්නේ. බොහෝ රටවල අති දක්ෂිණාංශික ආණ්ඩු බිහි වෙන්නේ එකත් එක්ක. නිසා එක පැත්තෙන් ගත්තොත් මේ අර්බුදේ පුරවන්න අති දක්ෂිණාංශික ඒකාධිපති පාලකෝ ඉල්ලා සිටිනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ඉඳන් තමයි මොකද්ද? සමාජය තුලේ ඊට එරේ කණ්ඩායම් හුදකලාව ස්වාධීනව අරගල කිරීමේ සම්ප්‍රදායක් දැන් හදාගෙන තියෙනවා. ඒකට මේ අපි මේ නූතන යුගයේ තියෙන තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, Facebook වගේ බලපාලා තියෙනවා. හුදකලාව අරගල කිරීම ක්‍රමයක්. කියන්නේ දේශපාලන පක්ෂත් එක්ක අරගල කරන වෙනුවට සංවිධාන එක්ක අරගල කරන වෙනුවට විශේෂයෙන් ගත්තොත් තරුණ පරපුර වගේ අය තනියම හුදකලාව අරගල කිරීමේ සම්ප්‍රදායක් හදාගෙන තියෙනවා. මේක දැන් ටිකක් කල් පටන් ගන්න අපි දැක්කා 2011 අවුරුද්දේ ටියුනීසියාවේ බෙන් අලිගේ ආණ්ඩුවට එරෙහිව මිනිස්සු විදි බැස්සා. ඒක කැඳවුවේ දේශපාලන පක්ෂ නෙවෙයි. ඒක කැඳවුවේ කිසියම් මහජන ව්‍යාපාරයක් එහෙම එකක් නෙවෙයි. වෘත්ති සමිති නෙවෙයි. මේ Facebook වලින් කතා වෙච්ච කණ්ඩායමක් මේ කැඳවුවා. කවුරුත් ආවේ අයිතිකාරයෙක් හිටියේ නැහැ, කඳුම්කරුවෙක් හිටියේ නැහැ. හැබැයි විශාල අරගලයක් සිද්ධ වුණා. ඒ අරගල කොතරම් ප්‍රබලද කිව්වොත් මුළු ජනතාවකම බහැලා පාරට බෙන් අලිගේ ආණ්ඩුව පෙරලා දැම්මා. නමුත් ඒ කියන්නේ අරගලේ ජයග්‍රහණය කරාට ප්‍රතිඵලයක් ආවේ නැහැ. මොකද අරකට ඒ ව්‍යාපාරට ඉලක්කයක් තිබුණේ නැහැ කවද බලයට ගේන්නේ කියලා. ඉන්න මිනිහා පරද්දන්න තමයි ඉලක්කයක් තිබුණේ. ඊට පස්සේ ඊට අපං ඒකාධිපතියෙක්යි බලයට ආවා. ඒකම අපි දැක්කා ඊජිප්තුවේ සිද්ධ වෙනවා. නිසා එවැනි අත්දැකීමක් ආවා. එවැනි දේවල් ලෝකේ පුරා තැන් තැන්වල සිද්ධ වෙමින් තියෙනවා. දැන් මේ මෑත කාලේ අපි දන්නවා ප්‍රංශයේ කහකබ අරගලේ ගත්තමත් එහෙම එකක් ටිකක් ට්‍රක් රථ රිදුලන්ගේ ප්‍රශ්නයක් පිළිබඳව සාමාන්‍ය මිනිස්සු අරගල කරනවා කහකබ ඇඳගෙන. හැබැයි ඒකට දේශපාලන පක්ෂයක් නෙවෙයි ඒක මෙහෙවන්නේ. වෘත්ති සමිතියක් නෙවෙයි ඒක මෙහෙවන්නේ. සංවිධායක කවුරුවක් ඒක ඇතුලේ නැහැ. නිකම් මිනිස්සු. ඒක හොඳ පැත්තක් තියෙනවා. හොඳ පැත්ත තමයි මොකද්ද? ජනතාව අරගල කරනවා. ජනතාව අරගල කරන ලෑස්ති. ජනතාවට අරගල දිනන්න පුළුවන් කියලා පෙන්වලා තියෙනවා. ඒක තමයි හොඳ පැත්ත. හැබැයි ඒකේ තියෙන දුබලතාවය තමයි නැත්නම් ගැටලුව තමයි මොකද්ද? ඒව හුදකලාව සටන් කරාම දේශපාලන ව්‍යාපාරයක් එක්ක නැතුව ඒ අරගලේ ප්‍රතිඵලය ගන්න වෙන්නේ නැහැ. අපරාධ දෙවන්ත ප්‍රයත්නයක් දැල්ලා කරන අරගලයක ජයග්‍රහණයේ ප්‍රතිඵලය නිකන් අපතේ යනවා. ඒ නිසා වමේ ව්‍යාපාර ඉස්සරහා අභියෝගයක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ
හුදකලාව නිර්මාණය වෙන මෙවැනි සටන් ක්‍රම නැත්නම් එවැනි කණ්ඩායම් වමේ ව්‍යාපාරයක් තුළ ප්‍රගතිශීලී ව්‍යාපාරයක් තුළ අනුගත කර ගැනීම එවැනි න්‍යාය පත්‍රයක් තුළ තබා ගැනීම කියන අභියෝගය අපි කාටත් ඉස්සරහට ඇවිත් තියෙනවා. ඒ නිසා තමයි ලෝකයේ මේ ධනවාදයට එරේ පීඩාවක් මිනිසුන්ට තියෙනවනේ. ධනවාදයේ පීඩාව දැනෙනවා. එකිනෙකාට මේක දැනෙන්නේ එක විදියට. මේක කාන්තාවන්ට දැනෙනවා. කාන්තා විමුක්ති ප්‍රශ්නයක් තමයි නිකන් පුරුෂයන්ට එරේ එකක් වගේ කාන්තාවන්ට දැනෙනවා. මේකේ එක ජන කණ්ඩායමකට දැනෙනවා අනිත් ජන කණ්ඩායමට එරේවනේ. සිංහලයට දැනෙනවා මේකේ අර්බුදයේ තියෙන්නේ දෙමළ මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ. දෙමළයට දැනෙනවා මේකේ අර්බුදයේ තියෙන සිංහලයත් එක්ක තමයි විරෝධය තියෙන්නේ. ඒ වගේ මේ ධනවාදයට එරෙහිව තියෙන මිනිසාගේ විරෝධය මතුවෙන්නේ එක්ක ආගමික ස්වභාවයකින් නැත්නම් ජාතිවාදී ස්වභාවයකින් නැත්නම් ස්ත්‍රී පුරුෂ ගැටුමක් වගේකින් එහෙමත් නැත්නම් ප්‍රාදේශීයවාදයකින් එහෙමත් නැත්නම් මිත්‍යා විශ්වාස හරහා වෙන පැතිලින් මේක මතුවෙනවා. නැත්නම් මේ මොකද ගැටුම් කෝලහල හරහා මේක මතුවෙනවා. ඒ වෙනුවට මෙන්න මේ තියෙන විරෝධය මේ තියෙන පීඩාව කිසියම් දේශපාලන ක්‍රමවේදයක් තුල දේශපාලන මඟ පෙන්වීමක් තුල නිවර්ත මඟ පෙන්වීමක් තුල අනුගත කරගන්න එක එකතු කරගන්න එක සමාජවාදී ජයග්‍රහණයට අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි අපි දකින්නේ මේ ජාත්‍යන්තරයක ඕනකම දේශපාලන ව්‍යාපාරික ඕනකම දේශපාලන ව්‍යාපාරික නායකත්වය කියන එක සමාජයට අත්‍යවශ්‍ය වෙන එක නිසා නිවර්ත දේශපාලන ව්‍යාපාරික නායකත්වය නිසා මත අපි කාටත් තියෙන වගකීමක් විශේෂම අපේ පක්ෂයට වගකීමක් තියෙනවා මෙන්න මේ තියෙන தත්ත්වය මත මේ විරෝධතා දක්වන සියලු ජනතාවන්ට නිවැරදි නායකත්වය ලබා දීමේ වගකීම මඟ පෙන්වීම වගකීම අපි කාටත් තියෙනවා. අපි දැන් මේ මෙවැනි සාකච්ඡා තුළ පාව උත්සාහ කරමින් ඉන්නේ ඒ පිළිබඳ කිසියම් සාකච්ඡාවක් කතාවක් කරගන්න. ඒ නිසා අපිට අපේ වමේ කාර්යභාරය සරල නැහැ. ටිකක් ලෝක එකක්. වමට තියෙන මොකද්ද? ධනවාදී පරද්දනවා තමන්ගේ රට ඇතුලේ. ඊට අමතරව දැන් ජාත්‍යන්තර ධනවාදී පවතින අධිරාජ්‍යවාදී පරද්දනවා. ඉතින් අධිරාජ්‍යවාදී පරද්දන එක සරල කාරණයක් නෙවෙයි. ඒක නිකන් ඔය කෑ ගහලා කරන්න බෑ. වේදිකාවක කෑ ගවම හයියෙන් අධිරාජ්‍යවාදයට එරෙව ඒක පරදින්නේ නැහැ. එහෙම සරල එකක් නෙවෙයි. ලෙනින් වෙලාව කිව්වා මේ තුන්වෙනි ජාත්‍යන්තරය හදද්දි මේ තුන්වෙනි ජාත්‍යන්තරය හදන එකට පොඩි වෙනස් මත තියෙනවා කියලා ලෙනින් කිව්වා. අපේ ජාත්‍යන්තරයක් ඕන ජාත්‍යන්තරවාදයක් ඕන මොකද අධිරාජ්‍යවාදීන් දුබල වුණාට අධිරාජ්‍යවාදයේ කටුව ඊ타මත්ම හොඳ වාණි වලින් හදපු කටුවක් තියෙනවා. ඒක පොඩි කරන්ට අමාරු නිසා ඒක ඕනෑම කුකුල් පැටියෙකුට බින්දින්න බෑ කියලා කිව්වා. අධිරාජ්‍යවාදයේ කටුව ඕනෑම කුකුල් පැටියෙකුට බින්දිය නොහැක. ඒක බින්දින්න ලොකු බලයක් ඕන. අනේ බලය සඳහා තමයි ලෙනින් කිව්වේ අපිට ජාත්‍යන්තරයක් ඕන. කම්කරපන්තේ ජාත්‍යන්තර සහෝදරත්වයක් ඕන කියලා කිව්වේ. මම හිතන්නේ ඒක දැනුත් අපි ඉස්සරහ තියෙනවා. අධිරාජ්‍යවාදී දුබල තමයි, පරද්දන්න ඕන තමයි. හැබැයි ඒක තාමත් කිසියම් ශක්ති ප්‍රමාණයක් අරන් ඉන්නවා. ඒක නිසා ඒක තනිතනි හුදකලා වීරයන්ට බින්දින්න බෑ ඕක. වේදිකාවල කෑ ගන්න අයට ඔක බින්දින්න බෑ. නිකන් කෑ ගහන්න පුළුවන්. අධිරාජ්‍යවාදයේ ගණන් ගන්නවත් නැහැ ඒක. හැබැයි ඒක බින්දින්න මොකක්ද ඕනකම තියෙන්නේ? පීඩිත ජනතාවගේ නිර්දල පන්තියේ ප්‍රගතිශීලීන්ගේ වාමසිකයන්ගේ දැවැන්ත සහයෝගයක් එකතුවක් සංවිධානයක් අවශ්‍ය වෙලා තියෙනවා. එතකොට අපිට ජාත්‍යන්තරයක් ඕන වෙන්නේ ඔන්න ඔය කාරණෙත් එක්ක. ඒ නිසා අපි ගත්තොත් ලෝක පරිමාණයෙන් ගත්තමත් රටේ පැත්තෙන් ගත්තමත් මේ වෙලාව අපේ රට ඇතුලේ බොහොම තීරණාත්මකයි. ධනවාදයට අධිරාජ්‍යවාදයට මිනිසා වෙනුවෙන් කිසිවක්ම ලබා දෙන්න බෑ. කරන්න පුළුවන් දේ තමයි අහිමි කිරීම කරන්න පුළුවන්. මිනිස්සුන්ව තව තවත් වලට ම්ලේච්ඡතර ගෙනියන්න පුළුවන් නිසා මේ ම්ලේච්ඡත්වයේ කරා යන ගමන පරාජයටපත් කරලා සමාජ ප්‍රගතිය කරා මානව වර්ගය ගෙන යන්න ඕනකම තියෙනවා. මානව වර්ගය සමාජ ප්‍රගතිය කරා ගෙන යන්න පුළුවන් සමාජවාදී අරගලයට ව්‍යාපාරයට ඒ ව්‍යාපාරයේ ජයග්‍රහණයට අනිවාර්යයෙන්ම අපිට ජාත්‍යන්තරවාදය අවශ්‍ය වෙන නිසා මේ වෙලාවේ තුන්වෙනි ජාත්‍යන්තරයේ අත්දැකීම් ටික එකතු කරගන්න එක අපිට වැදගත්කමක් තියෙනවා. ඔබ කවුරුත් දන්නවා ජාත්‍යන්තරයක් නැවත ගොඩනැගීම සරල නැහැ. තුන්වෙනි ජාත්‍යන්තරය හදන්න පුළුවන් වුණේ ඇත්තටම ලෙනින් වගේ ඉතාමත්ම දියුණු දක්ෂ සංවිධායක හිටපු නිසා සහ විශේෂම ගත්තම ලෙනින්ලා ලෝකේ ලොකුම රටක ඒ කියන්නේ භූමියෙන් පහෙන් එකක් විතර වහගෙන ඉන්න ලොකුම රටක සමාජවාදී ජයග්‍රහණ විප්ලවය ජයග්‍රහණ කරපු නිසා ඒ සමාජවාදී විප්ලවය ජයග්‍රහණ කරපු රටේ හයියත් අරන් තමයි තුන්වෙනි ජාත්‍යන්තරය හැදුවේ. නැත්නම් අමාරු වැඩක් මේක. ඒ නිසා ලංකාව වගේ රටක ඉන්න අපි වගේ පක්ෂයකට ජාත්‍යන්තරයක් ගොඩනගන්න තනියම බෑ. කාටවත් මම හිතන්නේ බෑ. හැබැයි උනාට ජාත්‍යන්තරයක් ඕන ලෝකෙට. වමේ ජාත්‍යන්තරයක්. ඒ ජාත්‍යන්තරයක් ඕනයි කියන අය ගොඩාක් ඉන්නවා. ඒ සඳහා සාකච්ඡා ගොඩක් තියෙනවා. දැන් අපේ සහෝදරු බිමල් සහෝදරලා නිරන්තරයෙන් කරන සාකච්ඡා ඇතුලේ ලෝකෙත් එක්කෙන් තියෙන එක. එහෙම එකක් ඕන කියලා තියෙනවා. එහෙම සහයෝගයක් දැනට තියෙනවා. ඒක සුබවාදී. වමේ ව්‍යාපාර තුළ එකතුන් තියෙනවා සහයෝගයන් තියෙන එක තමයි සුබවාදී. හැබැයි මේ එකතුන් සහයෝගයන්
එකට වැඩ කරලා හදාගන්න අත්දැකීම් මත සහ සංවාද සාකච්ඡා මත කිසියම් වෙලාවක ජාත්‍යන්තර ව්‍යාපාරයක් බවට පත් යුතු තියෙන නිසා ඒකට අපි පොඩි රටක වුණාට අපි හැමෝටම දායකත්වයක් ගන්න පුළුවන් නිසා අපි විශ්වාස කරන ජනතා විමුක්ති පුරණ කාර්යභාරයක් තියෙන මොකද්ද? ලෙනින්වාදී ජාත්‍යන්තර නැවත නගා සිටුවීමේ ක්‍රියාවලියේදී අපේ ලංකාවේ ඛණ්ඩයේ හැටියට මේ කාර්යයේ ජනතා විමුක්ති පෙරමුණට සහ අපේ රටේ වමේ ව්‍යාපාරයට මෙන්න මේ ජාත්‍යන්තරවාදී නැවත නගා සිටුම් සඳහා කටයුත්තක් වෙනවා. අපි ඒ සඳහා කැප යුතුව තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඒ වෙනුවෙන් සංවේදී වෙනවා. එවන් කැප වෙන්න පුළුවන්. ඕනෑම මොහොතක අපිට හැකි පමණින් ජාත්‍යන්තරවාදී යුතුයම් ඉටු කරන්න සූදානම් පක්ෂයක් අපි. එවැනි මතයක් සංවාදයක් අපේ සමාජය තුළ ගෙනියන්න ඕන. මට අවසාන වශයෙන් කියන්න තියෙන මෙන්න මේක සමාජවාදයේ කොතරම් හොඳ වුණත් මේ අරගලයට තියෙන එකම උත්තරේ සමාජවාදය වුණත් ඒක අපේ රටේ ජනතාවගෙන් බහුතරයක් පිළිගන්නාතුරු සමාජවාදය හදන්න බෑ. පිටිල්ක සහෝදරය ඉතා පැහැදිලිව කිව්වා සමාජවාදයේ ගොඩනගනු ලබන්නේ එය ගොඩනැගීමට කැමැති නිදහස් මිනිසුන්ගෙන කියලා. සමාජවාදයේ බලහත්කාරයෙන් හදන්න බෑ. සමාජවාදයේ කසයක් අතේ තියාගෙන හදන්න බෑ. සමාජවාදය ගොඩනගන්න වෙන්නේ මිනිසුන්ගේ කැමැත්තෙන්. ඒ නිසා අපිට තියෙන පළවෙනි වගේ මොකද්ද? පොදු ජනතාවගේ බහුතරයේ කැමැත්ත දිනා ගන්න ඕනකම තියෙනවා. ඒ නිසා අපිට මේ වෙලාවේ ඉන්න ප්‍රගතිශීලීන්ට වමයායට හැමෝටම මේ ධනවාදය පිළිබඳ පුංචි රකමැත්තක් තියෙන හැමෝටම තියෙන මොකද්ද? මේ ධනවාදයට රේව වමේ ව්‍යාපාරය තුල ප්‍රගතිශීලී ව්‍යාපාර තුලට බහුතර ජනතාව එක රාශි කිරීමට කිසියම් මැදිහත් වීමක් කරන්න. ඒ නිසා අපිට ඉල්ලීමක් තියෙන මේ වෙලාවේ මේ තුන්වෙනි ජාත්‍යන්තරයේ වසර 100ක් පිරීම නිමිත්තෙන් කරන මේක සමරලා අපි හැමෝගෙම ඉල්ලන්නේ කිසියම් හෝ මානුෂීය වාදයක් හිතේ තියෙනවා නම් කිසියම් හෝ ප්‍රගතිශීලී හැඟීමක් හිතේ තියෙනවා නම් දේශප්‍රේමී හැඟීමක් හිතේ තියෙනවා නම් වාමවාදී හැඟීමක් හිතේ තියෙනවා නම් අඩු ගානේ මිනිස්සුන්ට මිනිස්සු වගේ ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ඕනා කියලා හිතන් ඉන්නවා නම් අපි ඒ සඳහා අපිට අනිවාර්යයෙන්ම බහුතර ජනතාවක් කිසියම් මතයකට ගන්න වෙනවා. අන්නේ බහුතර මතයේ එතෙන්ට ගැනීම සඳහා වෙච්ච දියුණු දේශපාලන සංවාදයක් ඕන වෙනවා. අර බාල එකිනෙකා කොටවන එකිනෙකා සමග එකිනෙකා හප්පන අවලාද මඩ ගහන තුන්වෙනි පන්තියේ බාල දේශපාලන සංවාද වෙනුවට තොරතුරු වෙනුවට ගොසිප් වෙනුවට එතනින් එහාට ගියපු සංවාදයක් ඕන. ඉතින් අපිට ඔබෙන් ඉල්ලන්න තියෙන්නේ මෙතනින් හැම ගාම ඉල්ලන්න තියෙන්නේ ඒ වගේම අපි විශේෂයෙන් ගත්ත අපේ හිතවත් මාධ්‍ය මහතුන් ඉල්ලන්න තියෙන්නේ ඔබට පුළුවන් ඉඩකඩක් පාවිච්චි කළා හරි ආයතනවල හිමිකාරීත්වය නැත්නම් පුළුවන් පාවිච්චි කළා මේ සංවාදයේ ඉස්සරහට ගන්න මනුෂ්‍යත්වයේ සංවාදයේ ඉස්සරහට ගමු. හොඳ දේවල් හැමතිස්සෙම ඉදිරියට ගමු. වඩා ගැඹුරු පුළුල් දේශපාලන සංවාදයකට ජනතාව හුරු කරවමු. සාමූහිකත්වයට මිනිස්සු හුරු කරවමු. එවැනි මතවාදයක් එවැනි සාකච්ඡාවක් සංවාදයක් කරගොත් අපි දන්නවා මිනිස්සු වෙනස් කරන්න පුළුවන් වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන මිනිස්සු අනිවාර්යයෙන්ම රටත් වෙනස් කරනවා. අපිට හොඳ ලෝකයක් හදාගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඔය අරමුණ සහිතව අපි කවුරුත් අපට පැවරිච්ච කාර්යය ඉටු කරමු කියන ඉල්ලීම කරමින් ඒ සඳහා අපි හැමෝටම සුපුරුදු පරිදි ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරන හැමෝටම බොහොම ස්තුතියි. ජය වේවා.